උතුම් පුදුබිමින් සිට අපේ සජීවී වැඩසටහනක් නොවුවත් ඔබේ හිත් සජීවී භවෙන් ධර්මයෙන් පුරවාලන ඒ උතුම් දහම් මඟ නියරණ කෙනෙකුට මඟ පෙන්වන වැඩසටහන ආරම්භ කරන්නට සෝදානම් වන මොහොතේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජනීය කැටවල හේමාලෝක නායක හඳුනන වහන්සේව බොහොම ගෞරවයෙන් සාදුතර සිතින් මෙත්නෙත් පාමුල වෙනුවෙන් පිළිගනු ලබන. ඒ වගේම විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නය මෙහිණින් වහන්සේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වකව වැඩසටහන ආරම්භ කරන මොහොතේ පිළිගෙන අපි සූදානම් වෙන්නේ මෙත්නෙත් පාමුල ආරම්භ කරමින් ධර්මානුශාසනාව වෙත අවධානය යොමු කරන්නට. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මේ පුණ්‍යවන්ත භූමියේ ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනයේ වැඩ හිඳිනා ගෞරවනීය මෙහිණින් වහන්සේ දෙනවා. ඒ මාදම්පේ මෙල්ලවාගාර ධම්මදීපා මෙහිණින් වහන්සේ, ඒ වගේම අනුරාධපුර සාලියපුර පුලියන් කුලමේ අනිත්‍යා මෙහිණින් වහන්සේ තමයි අද මේ උතුම් ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ දරන්නේ. ඉතින් උන්වහන්සේලා ප්‍රධාන කොටගත් උන්වහන්සේලාගේ සිටී ඇති වූ යහපත් අභිමතාර්ථයන් සාක්ෂාත් වන්නට මේ කුසල ශක්තිය හේතු වේවා. ඔබ අප සියලු දෙනාට නිවීම පිණිසම මේ ධම්ම අවවාදයේ හේතු වේවායි කියා ප්‍රාර්ථනා කරමින් පූජනීය කැටවල හේමාලෝක පේනායක හඳුනන වහන්සේට බොහොම ගෞරවයෙන් ඇරයුම් කරනවා මෙත්නෙත් පාමුලේ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සඳහම් සිලිලාරෙහි සැනසුම ලබන්නට සුපුරුදු ලෙස අප්‍රමාණ දිව්‍ය බ්‍රහ්ම සේනාවට ගෞරවයෙන් සිදු කෙරෙන ඇරයීම සඳහා සියලු දෙනාම සුපුරුදු ලෙස සාදුනාදයක් පවත්වා සූදානම් වෙමු. තෝරක් නැති දුක් නිමා කරලන ලෙසින් සිදු කළ තින්බෙලෙන් නොවක් සුවදෙන දෙව්ලොවට ගොස් සැනසෙනාතුම් දෙවිවරුන් අදක් දාමින් පුරවමින් මම කරමි ඇරයුම පැටි සිටින් නිමක් දැකගනු පිණිස අසනු දෙසන දම්පද පැටි සිටින් සග්ගේ කාමිත රූපේ ගිරිසිඛර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රත්තේ ගාමේ තරුවන ගානේ ගේහවත්තුම් හිකෙත්තේ බුම්මාටයන්තු දේවා ජලතල විසමි යක්ත ගන්ධබ්බනාගා ඉත්තන්තා සන්තිකේදන් මුනිවර වචනං සාධවෝ මේ සුනන්තු ඉමක් නොපෙනෙන සසර ගමනට විරාමය තබනා දෙසින් උතුම් ගම් ගඟ දෙසායේ දෙස සිත යොමන තෙර අදිතනින් උතුම් සම්බුදු ගුණය දරනිමි හද පෙරුණු මගේ පැති සිතින් උතුම් අමසුව විඳිමි අවසර රැගෙන බුදු රජු වැද බැතින්
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ථි භික්ඛවේ ආහාරෝ අනුප්පන්නස්සවා උද්දච්ච කුක්කුච්චේය උපාදාය uppannasava uddhacca kukkoccheya diyo bhavaya vipullaya attibhikka vetetuso upasamotatta ayoniso manasikara bahulikaro ayamaharo anuppannasava uddhacca kukkoccheya uppadaya uppannasava uddhacca kukkoccheya diyo bhavaya vepullayati ada sapta bodhanga dharmayan hada santane tula modu karaganimen ඒ බෝධි අංග ධර්මයන් හරහා ලබාගත යුතු උත්තරීතර ධර්මලාභය වෙන්නේ. පින්නති හැම දෙනාගේම සිත යොමවන වාසනාවන්ත පින්වත් සඳහන් දෙසමයි මේ මොහොතේ දිගහැරෙන්නේ. සද්ධර්ම ශ්‍රවණයට ඉමහත් ගෞරවයෙන් භක්තියෙන් සෙනෙහසින් සිත තුළ කැමැත්ත උපදවාගෙන සූදානම් වෙන ධර්ම ශ්‍රාවක ගරු කටයුතු පූජ්‍යතර මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත් මෙහෙණින් වහන්සේ ධර්ම ශ්‍රාවක ශ්‍රාවිකා භවතුනි අදත් සුපුරුදු ලෙස මෙත්නෙත් පාමුල රැඳෙන්නට ඔබට අපට සපයන දායකත්වයේ පිළිබඳවත් මූලික ආරම්භන ධර්ම පිළිබඳවත් සැකෙමින් සිහිපත් කරමින් ධර්ම දේශනාව සමාරම්භ කළොත් හොඳයි කියලායි මම කල්පනා කරන්නේ. ඊට විශේෂ කාරණේකුත් අද එදිලා තිබෙනවා. එකක් මේ දායකත්වය අද දරන්නේ මේ පූජා භූමියේ පැවිදිව වැඩ ඉන්න අපේ මැල්ලවාගාරයේ ධම්මදීපා මෙහෙණින් වහන්සේ, ඒ වගේම අනුරාධපුරේ අනිත්‍ය මෙහෙණින් වහන්සේ කියන දෙපළ ඇතුළු කුලපවුලේ ආදරණීය දායක දායිකාවන්, කල්යාණ මිත්‍ර බුදු පිරිස ඇතුළු පින්නතුල්ලා නිසා එම දායකත්වයේ වෙනුවෙන් අපේ සතුට පළ කරන සඳහා මම ආරම්භයේ පද්‍ය දෙකක් ඒ සඳහා නිර්මාණය කරන්නට කල්පනා කළා. පින්වත් මෙහෙණිවරු දහමෙහි රස දන්න දායක වෙනවාද දම් රස ලැබ දෙන්න හද තුල තිබෙන පැතුමන් ඊටු කරගන්න අපි බණ අසමු නිසිලෙස පින් සිදු වෙන්න අනුරපුරේ මාදම් තෙයි එකට බැඳි එකදම් සභාවක අදදම් රසය විඳි දම් රස රැගෙන හදවත තුල බැඳලා පොදි සැනසෙනු මැනවි සසරෙත සවි බලය නොදී එම පින්වත් මෙහෙණින් වහන්සේලා දෙනමගේ අරමුණු කීපයක් තියෙනවා. ධර්ම දේශනාව සමාප්තියේ මේ අරමුණු වෙත හිත යොමු කරන බලාපොරොත්තු ඇතිව උන්වහන්සේලා දෙනමගේ මගේ සුදර්ශන ධර්ම නිකේතනයේ රැඳී වැඩ ඉන්න සියලු දෙනා වහන්සේලාගේ විශේෂ අරමුණක් අද මේ ධර්ම දේශනාව සමග බැඳී තිබෙන බවත් ඉතාම ගෞරවයෙන් ආරම්භයෙන් සිහිපත් කරන්න ඕනේ. පින්නත් ඔබට මම එය අඳුන ගන්න
පද්‍යයකින්ම සිහිපත් කළොත් හොඳයි. සසොන් තඹර වේල මත පිපි පියෝම ලෙසින් අද වැනි දිනක ලාද බුදු චීවරය දරන් සුමන බුදු පුතුන් සඳහම් රසය දරන් වැඩ වේවාසියක් වස්නද සතුට දරන් මනහර සාරින් ගාථා පද දෙනවා ගාථාවලට රස කවි පද පබදිනවා සඳහම් නදිය අපේ හදවත වෙත හරවා නියතයි බුදු පුතුන් සසුනෙහි බැපලෙනවා. ඒ පද්‍යයෙන් සිහිපත් කළේ අපේ සරණාතුට සුමන ස්වාමීන් වහන්සේ පැවිදි බවට පත් වුණු දවස වෙනුවෙන් අපි හැම දෙනාගේම ආශිර්වාදයේ පිරිනැමීමත් අද ධර්ම දේශනාවේ තවත් එක් ආරම්භන ධර්මයක් නිසා වාසනාවන්ත පින්වත්නි අපි සමාරම්භයෙන් සිහිපත් කළා වගේ ධර්ම ශ්‍රාවකේ තමන්ගේ సంతානය නොපමා කොට දහමට යෙදුවොත් ඉන් ලැබෙන ප්‍රතිඵලය ගැන අපි ආරම්භයේ ඔබදනක් වශයෙන් වගේම අදිෂ්ඨානයක් වශයෙන් සිහි කෙරෙව්වොත් හොඳයි කියලා මම කල්පනා කරා. විශේෂයෙන් net fm ගුවන්විදුලිය හරහා දහම් මහන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කලාතුරකින් තමයි ආධුනික කෙනෙක් එකතු වුණු. මොකද හේතුව ආධුනික වශයෙන් එකතු වෙන්න කෙනෙක් නැති තරමටම අකණ්ඩවම ධර්මදේශනාවලට හුරු පුරුදු වෙච්ච මනසක් ඇති ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් තමයි ගිහි පැවිදි වශයෙන් net fm ගුවන්විදුලිය වටා නිතරම එක්රොක් වෙ සිටින්නේ. ඒ නිසා මම හිතන්නේ සම්ප්‍රදායානුකූලව හැම ධර්ම දේශනාවකම බණ අහන්න මෙහෙමයි කියලා කියා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක දේශකයන් වහන්සේ නමකට දීර්ඝ ධර්ම දේශනා පෙරක් ඉදිරිපත් කරන්නට ගුවන්විදුලිය හරහා අවකාශ සලසා දී තිබෙන නිසා කොහොමවත් අපි මෙහෙම සිහිපත් කරගත්තොත් දහමට යෙදුවහොත් නිසිත නොපමාවී දෙලවම පැතුම් රැස ජයගත හැකි වේවි බොදු අඟහතක් මේ සිත තුල මතු වේවි එතුලින් අමා නිවනට යත හැකි වේවි නොපමාවි ධර්මය දේශනා කරන මොහොතේම ඒ වෙනුවෙන් අවධානයෙන් සිට යොමු කරගන්න පුළුවන් වුණොත් ඒ ධර්ම දේශනාවේ ශක්තිය එහෙම නැත්නම් ඒ ධර්ම දේශනාව හරහා යෙදූ සිත තුළ උපදින කුසල චිත්ත වීති බලානුභවයෙන් යමෙකුට තමන්ගේ ප්‍රාර්ථනාවල් ධර්ම දේශනාන්තේ අනුෂ්ඨාන කළාම ඒ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්නට ශක්තිය ලැබෙනවා. එකක් ලෞකික වශයෙන් තිබෙන ප්‍රාර්ථනා ඒ නිසා දෙලොවම පැතුම් රැස ජයගත හැකි වෙයි කිව්වේ. ඒ වගේම ලෝකෝත්තර මාර්ග ධර්මයන්ගේ ඵල ධර්මයන්ගේ කෙලවර ලැබෙන ශාන්ත සුවයට හිතපත් කරගන්නට පින්වත් ඔබ දන්නවා බොජ්ජංග ධර්ම 7ක් භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා. බණ අහන ගමන් අවධානයෙන් සිත දිහා බලා හිටියොත් මේ විදිහේ ධර්ම හද තුළ මෝදු වෙන බව වැඩෙන බව අපිට හඳුනා ගන්න පුළුවන්. කොහොමද? සතියයි ධම්ම විතයයි සිත දරාගෙන වීරිය පීති පස්සද්ධිය ලබාගෙන සමාධිය උපේක්ඛාවට නමාගෙන බොදු අංග වැඩි සඳහම් සිත දරාගෙන සද්ධර්මයේ සිත තුළ දරාගත්තම ඒ වෙනුවෙන් අවදානයෙන්ම ධර්මයට අහුම්කම් දීගෙන ඉන්න එක්කෙනාගේ හිත ඇතුලේ සිහිය සතිය නිරන්තරයෙන් වැඩිට පටන් ගන්නවා. සිහිය පිහිටනවා කියලා කියන්නේ සිහිය පිහිටනවා කියන්නේ මොකද්ද? සතිපට්ඨානයි. එහෙමනම් ධර්ම දේශනාවකට සවන් දෙන එක ධම්මානුපස්සන සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ හතරවෙනි කොටසට අයිති දහම් පදයක් කොහොමද අපි මේ දවස්වල විවරණය කරන්නේ? ධම්මානුපස්සනාව තුළ කොටස් කීපයක් තියෙනවා.
ඒ අතර නීවරණ පබ්බහින් පින්වත් ඒ පිළිබඳව කරන දේශනාව අහගෙන ඉන්නකොට ධම්මානුපස්සනාව නම් වූ සතිපට්ඨානෙ වැඩෙන්න පටන් ගන්නවා. ඒ සතිපට්ඨානෙ වැඩෙන්න පටන් ගන්නකොට ධර්මයේ තුලම හිත හැසිරෙන්න පටන් ගන්නවා. ධම්මවිචේ. සිත ධර්මයට නැමීගෙන පවතිනවා. ධර්මයේ විවිධ ගැඹුරු තැන් සරල තැන් පුරාම හිත හරියට මක්ෂී සතිය විරතකයේ පුරාම විදිනවා වගේ. සිත පුරාටම විදලා බලන්න පුළුවන් ධම්මවිචේ ශක්තියක් අපේ හිත තුළ ගොඩනැගෙන බොජ්ජංග ධර්ම වශයෙන්. ඒ වගේම පවත්නා කුසල ධර්මයන් ප්‍රහීන වෙමින් නොපවත්නා කුසල ධර්මයන්ද පවත්නා කුසල ධර්මයන්ද උපයෝගින් වැඩි දියුණු කරමින් සිත ඇතුලේ කොට්ඨාස හතරක චතුසම්පන්නන්නේ වීර්ය නමින් වූ වීර්ය සම්පත්තිය වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට ධර්ම ප්‍රීතිය කියන කාරණාව. ඒ වගේම බුද්ධාලම්බන ප්‍රීතිය කියන කාරණාව. තෙරුවන් අරමුණු කරගෙන හිත ඇතුලේ පහළ වෙන්නා වූ ප්‍රීතියද සිත ඇතුලේ උපදින්න පටන් ගන්නවා. ඒ වගේම සිත ප්‍රීතියෙන් ඉල්පී යන මොහොත ඔබ ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේ දැකලා ඇති. ඒ ප්‍රීතියෙන් හිත පිරීගිය වෙලාවට කයට පුදුමාකාර සැහැල්ලුවක්. සිතට පුදුමාකාර සැහැල්ලුවක් සැනසීමක් දැනෙනවා. එහෙනම් ධර්මය අහන එක්කෙනාට කයේ පස්සද්ධි ස්වභාවය පහළ වෙනවා. සමහර කෙනෙකුගේ කය කොතරම් සැහැල්ලු වෙනවද කියනවා නම් ඒ පස්සද්ධිය ඉපදුණු සමහර ඇත්තන්ට ඒ වෙලාවෙම ඉරිදි බලපාලා හිතින් අරිෂ්ඨාන කරන තරගෙන යන්න පුළුවන් ශක්තිය මනෝමය ශරීරයේ බහැරට අරගෙන භෞතික ශරීරයේ එහි බහ කැමති තැනකට කය අරගෙන යන්න පුළුවන් ශක්තිය ඇති වෙන තරමටම කය සැහැල්ලු බවක් උපදිනවා. පස්සද්ධිය කියන්නේ ඒකට. ඒ වගේම නිරන්තරයෙන්ම කුසල චිත්ත ඒකාග්‍රතාව සමාධිනේ 6 වෙනි බොද්ධංගයේ කියන්නේ සමාධිය කියලා. අපි මේ සමාධියට ප්‍රතිපක්ෂ වන ධර්ම කාරණාවක් ගැන අද අපේ මාතෘකාවට අදාළ වෙන්නේ උද්දච්ච කුක්කුච්චය කියන ධර්මපදය අපට ඉඩකඩ ලැබුණොත් අදාළ විචිකිච්ඡා කියන ධර්මපදයට මේක සම්බන්ධ කරගෙන නීවරණ වල ලෞකික පක්ෂය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. එසේ වෙතත් අපි උද්දච්ච කුක්කුච්චයට විශේෂ අවධානය යොමු කරගමු චිත්ත සමාධියෙන් යුක්තව. එතකොට මේ සිත ඇලීමෙන් තොරව ගැටීමෙන් තොරව එන තරට යන්නේක තමයි සමාධියේ ආසන්නතම ලක්ෂණය. සමාධියේ ආසන්නතම ප්‍රතිඵලය ප්‍රයෝජනය. මොකද්ද? සිත උපේක්ෂාවේ පිහිටි. උපේක්ෂාවේ පිහිටපු හිත තමයි පින්වත්නි විදර්ශනාවට හැරෙන්න පහසු. පින්වත් ඔබ දන්නවා අපි ධ්‍යාන පිළිබඳ විවරණය කරන විට හතරවෙනි ධ්‍යානයේදී උපේක්ඛා ඒකග්ගතා සහිත චතුර්ථ ධ්‍යානයේ ඉන්නවා. එතකොට ධ්‍යාන ධර්මවල විතක්ක විචාර ප්‍රීති සුඛ සියල්ල අවසන් කළාම උපේක්ඛා ඒකග්ගතා. ඒ උපේක්ඛා ඒකග්ගතා වලට හිතපත් කිරීමෙන් පසුව තමයි කණේ කණේ උපජීත්වා නාම රූප ධර්ම ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපදී නිරුද්ධත්වයට පත්වන ආකාරය පිළිබඳව දැසගෙන එතනින් ත්‍රිලක්ෂණයට කරගී නාම රූප පරිච්ඡේද ඥානෙ උපදවලා ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඒ ත්‍රිලක්ෂණ අවබෝධය හරහාම අවබෝධ කරගෙන සසර හතරින් ඈතර වෙන්නට ශක්තිය සැලසෙනවා. මේ වගේ විශාල ප්‍රයෝජන රාශියක් අපේ ජීවිතයට ලැබෙනවා පින්වත්නි මේ ධර්ම ඇසීමෙන්. අද අපි ධර්ම දේශනාවේ මාතෘකාව දෙසට හැරුණොත් මතක් කළා අපි සාකච්ඡා කරන්නේ උද්දච්ච කුක්කුච්චය කියන නීවරණ ධර්මයන්ගේ හතරවෙනි නීවරණයේ ලෞකික පක්ෂය ගැනයි. එක වචනයක් හැටියට අපට උද්දච්ච කුක්කුච්චය කියන කාරණාව පෙනුණා. අපි ඒක විග්‍රහ කරගන්නකොට ධර්මයේ පැහැදිලිව වෙන්කර දක්වලා තිබෙනවා. උද්දච්චය කියන්නේ එක ක්ලේශ ධර්මයක්, කුක්කුච්චය කියලා කියන්නේ තවත් ක්ලේශ ධර්මයක්. මේ උද්දච්චය බණ කියනවා තුලත් බණ අහනෝ හැමදාම තුලමත් තියෙන එකක්. එතකොට හැබැයි හිතෙන්නේ අර ලෞකික ජීවිතයේදී අපි කතා කරන උද්දච්චය හරියම ඒ මනස හරිය උද්දච්චය කියලා අපි කියනවා. ඉතින් අපි ඒ අර්ථයත් මේහි බහ ධර්ම කාරණාවේ දෙවෙනි කොටස හැටියට සාකච්ඡා කරමු. නමුත් අපි උද්දච්චය කියන පදේ මුලින් අර්ථ විවරණය කරගන්නයි කල්පනා. මොකද ධර්ම දේශනාවේදී මතක් කළා තේමා පාඨය. සංයුක්ත නිකායේ එන තේමා පාඨයක් නීවරණ විග්‍රහ කරන තැන ඒ තේමා පාඨය කියන වහනෙනි නූපන් උද්දච්ච කුක්කුච්චය උපදින්න උපන් උද්දච්ච කුක්කුච්චය බහුල වෙන්න ආහාරය නොහොත් ප්‍රත්‍ය මොකක්ද? වහනෙනි සිතේ නොසංසිඳීමයි නුනුවණින් මෙහි කිරීමයි දෙක තමයි උද්දච්ච කුක්කුච්චේ විවිධ ස්වභාවයන් ඇති වෙන්න බලපාන්නේ. අපි නීවරණ වල ලෝකෝත්තර පැත්ත කතා කරද්දී
වැඩිපුර පිළිබඳව බාර කරගෙන ඉදිරියට සාකච්ඡා කරමු. එතෙක් අපි අඳුනගනිමු මේ උද්දච්චය කියලා කියන්නේ මොකක්ද කියලා මුල් බණ පදයක් හැටියට. උද්දච්චය කියලා කියන්නේ එතකොට නොසන්සුන් බව. නොසන්සුන්‍ය මේ සිත අරමුණුම සොයයි. දැන් මේ බලන්න බණහන ගමන් හිත අරමුණෙහි සංසුන් වෙන්නට තව ටික වෙලාවක් ගත වෙයි සමහර විට. යෝනිසෝ මනසිකාරයේවත් එළඹසිටිය පුහුණු කරපෙන්නාට සතිපට්ඨානෙ පුරුදු කරපෙන්නාට සතිබොධ්‍යංග ධර්මයේ වඩා වර්ධනය කිරීමේ ශක්තිය තියෙන නැත්නම් ඉක්මනින් හිත පිළිදනවා. එහෙම නැත්නම් මේ හිත හැම මොහොතකම නොසන්සුන් එකක්. උද්දච්චයේ බණපොතේ අඳුන්වන්නේ අලුගොඩකට ගලකින් ගවුවම අලුගොඩ ඉක්මනින් ගොඩට විසිරලා යනවා වගේ මේ හිතේ විසිරෙන ස්වභාවය. එනිසා ඒකයි නොසන්සුන්‍ය මේ සිත අර මුළුම සොයයි උද්දච්චය කියන නම ඒ සිතට කියයි. දමනය කළොත් ඒ සිත දෙලොවටම ජයයි. දමනය නොකළොත් සිත මුළු දිව්‍ය දුකයි. අනේ නිසා මේ උද්දච්ච හිත නැත්නම් සැරෙන හිත, චලනය වෙන හිත, දුවන හිත කොහොමද දමනය කරගන්නේ කියන කාරණාව තමයි අපි වැඩිපුර අවධානය යොමු කරන්නේ. මොකද අපිට අපේ හිත ගැන අවධානයෙන් බලන්න මේක එක්තරා සතිපට්ඨානයට අදාළ ධර්ම දේශනාවක් වගේ එකක්. නමුත් අපි පුළුවන් තරම් ලෞකික පැත්තට බල කරගෙන මේ දේශනාව සිද්ධ කරන්නේ. දිව යන විටදී ඒ සිත අරමුණුම සොයා හඳුනාගත්තොත් සිත නැවතිය යුතුයි. අපේ හිත දිහා බලාගෙන ඉන්නකොට අපට වැටහෙනවා නම් අපේ හිත ඔන්න විවිධ අරමුණු වල දිවුවයි කියලා. විශේෂයෙන් මේක දකින්න පුළුවන් වෙන්නේ අපේ භාවනාවේදී. එක අරමුණක හිත පිහිටුවා ගන්න ඕන අපි හිතමු ආනාපාන සති භාවනාව කියලා. දැන් ආනාපාන සති භාවනාවට විනාඩි කිහිපයකදී කෙනෙකුට එළවෙන්න පුළුවන්. ඔන්න ටිකක් වෙලා යනකොට මේ සිත එක්කෝ කාමච්ඡන්ද අරමුණකට යනවා. කාමච්ඡන්දය කියන්නේ ඔබට අවබෝධයක් තියෙනවනේ. එක්කෝ ව්‍යාපාද අරමුණකට යනවා. එක්කෝ තීන මිද්ද අරමුණකට යනවා. එක්කෝ විචිකිච්ඡා අරමුණකට යනවා. මේ නීවරණ පහෙන් ඔබට පේනවා නේද? වැඩිපුරම හිතේ විසිරීමට බලපාන්නේ එතකොට උද්දච්චය කියලා. සිතේ විසිරෙන ගතිය කියලා. එතකොට භාවනා යෝගීක ළඟ තියෙන විශේෂ වගකීමක් තමයි එයා භාවනා පියවරක් අවසන් කරාම හිත විසිරුණොත් විසිරුණු වහාම එයා ලේඛනයක් හදාගෙන තිබ්බොත් මගේ හිත වැඩිපුරම විසිරලා ගියේ කාමච්ඡන්දයටද මගේ හිත විසිරලා ගියේ ව්‍යාපාද සහිත චෛතසිකයටද මගේ හිත විසිරලා ගියේ තීන මිද්දයටද අලස බවටද නින්දටද කම්මැලි භාවයටද ගතේ හිතේ දුබල කිරීමේ ස්වභාවයටද එවත් නැත්නම් සැකමුසුතෙන් කරා මගේ හිත දිව ගියා. ඒ කොටස් වලට මෙදෙවෙනම දාගන්න. එතකොට යම් අවස්ථාවක ඔබට දැනුණා නම් තාම අඩුවෙන් තමයි මගේ හිත දිව්‍ය අරමුණේ මනාලෙස නැඳිලා හිටියා කියලා. අන්න ඔබ විචිකිච්ඡාව හරහා දුවන හිත මනාව දමනය කරගත්ත කෙනෙක් වෙනවා. සමාධිය නමින් සිතට නමක් කියා. නියතයේ එසිතයයි සුන්දර නිවන සොයා. සුන්දර නිවන හොයා යන්නේ ඒකාන්තයෙන් උද්දච්චය දමනය කරගත්ත හිත. සැලෙන ගතිය දමනය කරගත්ත හිත, හදාගත්ත හිත. ඒක මෙලොව ජීවිතයටත් එහෙමයි. නිවන පිළිබඳ ජීවිතයටත් එහෙමයි. අපි මෙලොව ජීවිතය පිළිබඳව තවටියක් ඉදිරියට සාකච්ඡා කරමු. පැහැදිලිනේ පින්නත් ඔබට මම මතක් කරපු ටික ඔබ නිතරම එතකොට ජීවිතය අදිෂ්ඨානයක් කරන්න ඕන. උඩංගෝ සිතුවිලි මොදවන්නට මගේ සිතට සිදු වෙනු එපා. භාවනා කරන කෙනෙක් වේවා, පොතපත පාඩම් කරන කෙනෙක් වේවා, වෙනත් ඕනෑම වැඩක් කරන්න බැස ගන්න කෙනෙක් වේවා, මේ අදිෂ්ඨානය කරන හුඟක් හොඳයි. පාලියෙන් අපි බොහෝ අදිෂ්ඨාන කළාට අපට වැටහීමක් එන්නේ නැහැ නේ. මේ වගේ අවස්ථාවකදී හොඳට ඒ පිළිබඳව වැටහීමක් එනවා. මොකද්ද? අපේ සරල ජීවිතයත් මේක වැදගත්. උඩඟු සිතුවිලි මොදුවන්නට මගේ හිතට ඉඩ දෙනු එපා. නැත්නම් මගේ හිතට සිදු වෙනු එපා. මාන මද නම් දුබල ගති ගුණ මගේ සිතට නැංවෙනු එපා. අනතිමානි උතුම් බුදු ගුණ බැහැරවන සිත මට එපා. දුෂ්ට දුර්ගන අයව ඇසුරට කිසිවිටක සිදු වෙනු එපා. ඔබට අදිෂ්ඨානයක් කළ හැකි නම් මේ විදිහට එතකොට අපි අඳුරගෙන තියෙනවා මේ සමාධිය පිළිබඳව පින්වත්නි සංයුක්ත නිකායේ මජ්ක්‍ධිම නිකායේ අප්‍රමාණ සූත්‍ර තියෙන වෙනම සමාධි සූත්‍රය කියලා. ඒ සමාධිය කියන්නේ මොකක්ද කියලා අහුවතියි.
උද්දච්චයේ දුරු වෙච්ච හිත සමාධියයි කියලා පින්වත් ඔබට උත්තරයක් සපය ගන්න පුළුවන්. එතකොට සමාතුල සමාධියක් ඇති වුණාම මම අපේ හැමදෙරේ දැන් නම් මම සමාධි වෙනවා කියලා පිළිස කියනවා හැබැයි කොහොමද කියන්නේ? පැයක් ඉන්න අනිෂ්ඨාන කරනවා නම් යම් කිසි අරමුණක අන්න ඒ පැයේම තමන් අරමුණු කරගත්ත මූලික අරමුණ තුළම නම් හිත ක්‍රියාත්මක වුණේ සිතුවිලි ආවේ මෙනෙහි වුණේ අන්නේ ආයේ පැය තුළත සමාධිය වඩලා තියෙනවා. සසලවන සිත නිසලවන විට සිත් සමාධිය වැඩෙනවා. එතකොට මොකද වෙන්නේ? කසල කෙලසුම් දුරුන් දුරුවි පැනසද හිමි කෙරෙනවා. කුසල බලයන් මෝද වීචිත හැම පැතුම් මිතු කෙරෙනවා. විපුල දෙවියට ආශිර්වාද ලැබදී උතුම් ගුණ වැඩි කරනවා. එතකොට නිවන් දකින්න විතරක් නෙමෙයි කුසල බලයෙන් මෝද වීචිත හැම පැතුම් මිතු කරනවා. මොකද සමාධිය කියන්නේ කුසලයට තව නම. කුසලය කියන්නේ දක්ෂතාවයට පින්වත්නි. දසත විසර යන සිත එක අරමුණක රඳවා තබා ගැනීමට කියන වචනේ මොකක්ද කියලා හොත් කුසල. එහෙනම් යම් කිසි කෙනෙක් තමන් කරන කටයුතු එක අරමුණක හිත පවත්වාගෙන කරන්න පුළුවන් නම් එයා යම් ප්‍රාර්ථනාවක් ලෞකික වශයෙන් තියාගන්න හිතාගෙන කටයුතු කරනවාද වැඩ ආරම්භ කරනවාද ඒකාන්තයෙන් මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න අවස්ථාව සැලසෙනවා. දැන් අපි ලෞකික ජීවිතයේ උද්දච්චය ඇති වෙන අවස්ථා කීපයක් පිළිබඳව දහම් කතාත් එක්ක සාකච්ඡාවක් කළොත් හොඳයි කියලා මම කල්පනා කරනවා. ඒ සඳහා දැන් අවශ්‍ය පසුතලය ඔබේ හිතේ සැලසෙලා තියෙනවා. උද්දච්චය පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපි කුකුච්චේ දෙවනි පියවරේ සාකච්ඡා කරන්නේ. සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ ජීවිත ගැන අවධානයෙන් බලා හිටියම අනුන්ගේ ජීවිත ගැන නෙමෙයි අපි මේ හොයන්න ඕන. අපි බලන්න ඕන තමන්ගේ ජීවිතය ගැනමයි. ධර්මයේ තියෙන පින්වත්නි අනුන්ගේ ජීවිත අඳුරගෙන එයා මෙහිමයි මෙයා මෙහිමයි කියලා හිතන්න නෙමෙයි. මම කොහොමද? මම මෙහිමයි. මම මා තුළ ඇති කරගත යුතු අධ්‍යාත්මික தත්ත්වය කුමක්ද? මේ ටික වටහා ගැනීමයි. අපිට පේනවා මිනිසුන්ගේ ජීවිතයේ තියෙනම නොසන්සිඳු බව. ඒ කියන්නේ අපේ හදවත තුළ තියෙන ඇතිවීමක් නැති ගතිය කියලා කිව්වත් හොඳයි කියලා හිතන නොසන්සිඳීම. දැන් මට යමක් දේපල සම්පත් කරන කල්පනා කළොත් බුදුහාම කියන නකහපන වස්සෙන දිත්තිකාමයේ විදිය. කොච්චර ලැබුණත් මගේ අපිට බොහෝ දෙනෙකුට ඕන කරන්නේ පින්වත්නි භෞතික සම්පත් තමන්ගේ එදිනදා ජීවිතය පවත්වාගෙන යන්න නෙමෙයි. අනුන්ට වඩා යමක් ලබා ගන්න. ඒ තුල අන්නර මාන්නේ නම් මො සිතුවිල්ල හිතේ දරාගෙන මං අනිත් අයට වඩා ඉහළයි. මට අනිත් අයට වඩා සාලින් යොමුදල් තියෙනවා. මට අනිත් අයට වඩා දැනුගත්කම තියෙනවා. මට අනිත් අයට වඩා බලය තියෙනවා. දේශපාලන බලය වේවා වෙන නිල බලය වේවා. ඒ කරුණු නිසා මිනිසුන්ගේ හිතේ තෘප්තිය ගොඩනගා ගන්නයි මිනිස්සු කල්පනා කරන්නේ. නමුත් එතෙන් යනවා හිතනවා මට වඩා ඉදිරියෙන් ඉන්න නැත්තන්ට කැපී පෙනෙන්නේ ඊටත් වඩා ඉදිරියට වට යන්න නැත්තම් කවදාවත් පින්නත් මිනිසුන්ගේ ජීවිතේ ඇතිවීමක් ඇත්තෙම නැහැනේ. අපට මේ පිළිබඳව තියෙනවා හරිම ලස්සන සූත්‍ර දේශනාවක්. ඒක බාහිර හොඳ රෝධපුරු සූත්‍ර දේශනාවක් රට්ටපාල සූත්‍රය. රට්ටපාල කියන තරුණ පුතාගෙන් අහනවා උදේනි රජුරෝ ඔබතුමාට තරුණ කාලේ මහාන වෙන්න හිතුනේ. ජරා ජීර්ණත්වයට පත් වෙලත් නැහැ. උපනීයති ලෝකෝ අද්දෝති අත්‍රා ලෝකෝ අනමිසරෝති අසව ලෝකෝ සබ්බම් පහය ගමනියන්ති. ඕනෝ ලෝකෝ අතීතෝ තණ්හාදාසු. ඔබතුමාට ජීවිතේ නිරෝගී භවෙන් අඩුවකුත් නැහැ. පරිවාර සම්පත්තියෙන් අඩුවකුත් නැහැ. වෙන මොනියම්ම බලාපොරොත්තු බිඳ වැටෙනවත් නෙමෙයි. මොකද තරුණ කාලෙම පැවිදි බවට පත් වෙන්න හේතුව කියලා අහුවම හරි ලස්සන උත්තරයක් දෙනවා. රජුරවඩි කියනවා රජතුමනි මම කිව්ව අස්සසිල්ලක් නැති ඇතිවීමක් නැති තත්ත්වය කියන්නයි මට ඕනකම තියෙන්නේ. ලෞකික පැත්ත ගැන බැලුවම රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබතුමාට බොහෝම හිතපක්ෂ ඇමතිවරයෙක් ඇවිල්ලා කියනවා විශ්වාස කටයුතු කෙනෙක් ඇවිල්ලා කියනවා නැගෙනහිර දිශාවෙන් බටහිර දිශාවෙන් උතුරු දිශාවෙන් දකුණු දිශාවෙන් මොහොතේ එතරින් පැමිණිලා කියනවා මහරජා මම මොහොතේ එතරින් ඉඳලා යාවි. එහි සබ සම්පත් විදිහට මහ ජනපදයක් තියෙනවා. ඒ චතුරංග සේනාවකුත් තියෙනවා. වස්තුවක් තියෙනවා, ස්ත්‍රී පුරුෂයෙක් තියෙනවා. සුළු සේනාවකින් ජය ගන්නත් පුළුවන්. මහරජා ජය ගන්නට කැමතිද ඔබතුමා? ඒක ජය ගන්නකො. මෙහෙම පුරුෂයා කීකල ඔබතුමා කුමක් කරන්නද? ඉස්සෙල්ලා මහනවා මහරජා ඔබතුමා දැන් මේ කෝරව්‍ය රටට අධිපතිව වාසය කරනවා නේද? ඔය එසේ ස්වාමීනි. අධිපතිව වාසය කරනවා. එහෙම අහන්නත්
කාරණාවක් තියෙනවා මේ මහණුනි ඇයි කියලා ඇහුවාම මම බණපදයක් ඇහුවා නේ උදේ බුදුහාමුදුරන්ගේ. මොකක්ද ඇහුවේ? ඔබ වහන්සේ සුක්තියටපත් වෙන දෙයක්. දැන් ඇති කියලා හිතන දෙයක් ලෝකේ මිනිස්සු අතර තියෙනවා කියලා හිතනවාද කියලා ඇහුවා මගේ. අනේ ඒ බණපදයට මගේ හිත තුළ ක්‍රියාත්මක වුණා මිනිස්සුන්ට ඇත්තටම ඇතිවීමක් නැහැ නේද කියලා. එහෙම ඇහුවම තමයි රජුවන් අහන්නේ ස්වාමීනි දැන් ඔබ වහන්සේ මොකද කියන්නේ? මේ ලෝකේ සම්පත් ඇතිවීමක් නැහැ කියලා කියනකොට ඔබ වහන්සේ දෙන උදාහරණ මොකක්ද කියලා අහනකොට තමයි රජුරුවන්ගේ ගහන රජතුමනි ඔබතුමාට මේ කෝරව්වේ ජනපදයේ අධිපතිකම තියෙනවා. අර වගේ දැන් කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් ඔබතුමාගේ ඒ දේශයේ ජය ගන්න ඔබතුමාට පුළුවන් ජය ගන්නවද කියලා මොකද කරන්නේ? ස්වාමීනි මම මේ ජනපදයේ ජයගෙන මට ඈත් කරගන්න. අන්න දැන් තේනවද රජතුමනි බුදුහාමුදුරුවෝ මට දීපත් කරපු ආකාරයට ලෝකේ මිනිස්සුන්ට යමක් ලබල ඇතිවීමක් නැහැ කියන කාරණාව. ඉතින් සතර මහා දිවයිනවල ලැබුණත් මිනිස්සුන්ගේ ජීවිතේ තෘප්තියක් නැහැ ස්වාමීනි. රජතුමනි අපිට මේකෙන් පේනවා මිනිස්සු ජීවිතේ නිතරම අප්‍රීතිකර තත්ත්වයකින් තමයි පින්වත්නි මේ ජීවිතය ගත කරන්නේ. පින්වත් ඔබට පුළුවන් නම් මේ අප්‍රීතිකර තත්ත්වයෙන් තමන්ගේ හිත මුදවගන්න. තමන්ගේ අන්ති දෙයක් ලැබෙනකොට මේක මට ප්‍රමාණවත්. මේ මගේ ලැබීම. ඉතින් මට වඩා තවත් කෙනෙකුට යමක් තියෙනවා නම් මොන යම් දෙයක් හරි. අපිට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනේ ඔව්. ඒක ඒත්තන්ගේ ලැබීම. මේක මගේ ලැබීම. මට ලැබීම තියෙන ප්‍රමාණයට ලැබීම. මට තණ්හාවට දාසකම් කරලා මුළු ජීවිතේම අසරණ කරගන්න බෑ. අන්න ඔබට හිතෙනවා නම් ඒ අශ්‍රසිල්ලක් නැති ජීවිතය තුළ ඔබ ලද දෙයින් සතුටු වෙන්න. අපි ඒකට ඒ වචනේ පාවිච්චි කරමු. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් මේ ලෝක ධර්ම ඉදිරියේදී හඹා යන සිට නිරන්තරයෙන්ම මට වඩා අද ඉන්න තත්ත්වයට වඩා හෙට තත්ත්වයක්, හෙට තියෙන තත්ත්වයට වඩා අනිතර තත්ත්වයක්, අහවලට වඩා ඉහළ තත්ත්වයක් මට දිනා ගන්න ඕනේ කියන මේ දුර්වල මානසිකත්වය ඇති කරගන්නේ. අපේ මන පොතේ සිතේ සැලීම පිළිබඳව කියන කරුණු ගණනාවක් තියෙනවා. අපි ඒ සඳහා උදාහරණ කතා කීපයකට යොමු කරගම ලෞකික පැත්තට ටිකක් නැඹුරු වෙමු. වාරිදෝව තලීකිට්ටෝ ඕකෝ මොකතෝ උපතෝ පරිපන්දති ධන්තිත්තා මානදීයම් පහතවේ කියලා අපේ ධම්මපදයේ පොත් වහන්සේට ලස්සන ගාථාවක් තියෙනවා. මේ සිතේ උද්දච්චය ගැන මන කරුණු විග්‍රහයක් ඒ තුල පැහැදිලි වෙනවා. ඒ ගාථාවේ තේරුම මෙහෙමයි සඳහන් වෙන්නේ අටුවාවේ සිංහල භාෂාවේ. සැලේ චපලයි සිත. රැකුම වැළකුම දුෂ්කරයි. නුවණැත්තා තම සිත ඇදහරි ඍජු කරයි. හීතනන වඩුවෙකු ලෙසින්. ජලයෙන් ගොඩ දැමූ මාළුවෙකු දඟලන ලෙසින් අරමුණින් අරමුණට දුවන ඔබගේ සිත. නිසල කෙරුමට නම් මාර වසඟයට නොගොස් උපත නැවතිය යුතුයි. අනවතක් කියනවා ඔබට. සැලේ චපලයි සිත. රැකුම වැළකුම දුෂ්කරයි. නුවණැත්තා තම සිත ඇදහරි ඍජු කරයි. හී තනන වඩුවෙකු ලෙසින්. ජලයෙන් ගොඩ දැමූ මාළුවෙකු දඟලන ලෙසින් අරමුණින් අරමුණට දුවන ඔබගේ සිත. නිසල කෙරුමට නම් මාර වසඟයට නොගොස් උපත නැවතිය යුතුයි. නිවන දක්වාම හිත මේ සැලෙන චපල හිත දමනය කරගත්තම ලැබෙන ආධ්‍යාත්මික ශාන්තිය ගැන මේ ගාථා රත්නය පුරාම දේශනා කරන්නේ. මේකට පසුබිම් වෙච්ච කතා පොතත් ඔබ දන්නවා. නමුත් අපි උණ පූර්ණයක් තියා ගන්න ඕනේ නැති නිසා උණ පූර්ණේ සපුර ගන්න ඕන නිසා ඒ කතා පොත මතක් කරගන්න. මේ ශාසනයේ ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේ නමක් හිටියා මේගිය හාමුදුරුවෝ. දැන් ඔබට මතක් වෙනවා මේගිය හාමුදුරුවෝ කියනකොටම. මේගිය හාමුදුරුවෝ පෙර රජකම් කළ කෙනෙක්. පෙර ආත්මික රජකම් කළ කෙනෙක්. දැන් මේ මේගිය හාමුදුරුවන් හිතෙනවා ඇවිදගෙන යනකොට ලස්සන අඹවියන දැක්කම දවසක් මේ අඹවියනේ මට භාවනා කරන්න නැත්තම් කියලා. පිටත් අපට සමහර තැන් දැක්කම සමහර අය දැක්කම නිකන් එතන ඇදෙන්න බැඳෙන්න රැඳෙන්න පොඩි ගතියක් හිතට එනවා. අපේ මේ සිත තුළ බොහෝ දේවල් තියෙන පින්වත්නි සිතන සිතුවිලි අතර මං හිතන්නේ 75%ක්වත් පූර්ව භව පුරුද්ද සංසාරික පුරුද්ද. සමහර වෙලාවට බලන්න සමහර කෙනෙක් අපි හමුුණාම අහනවා එයා කවදා හරි දැකලා තියෙනව කොහෙදද? මාව නම් ඔයාලට දකින්න විදිහක් නෑ මට හොඳට දැකලා පුරුදුයි. කතා කරලා බැලුවට හමු වෙච්ච තරක් නෑ. එහෙමනේ මොකද අවසන් නිගමනය?
පෙර භවයක තියෙන පුරුද්ද හිත ඇතුලේ තැම්පත් වෙලා තිබුණා ඉස්පතු වෙන වෙලාව. ඒ සමහර භූමි දිහා දැක්කමත් එහෙමයි. ඉතින් අමුතු ලෙන්ගතකම. මටත් මෙන්න මේ වගේ තැනක ඉන්න නැත්තම් කියන හැඟීමක් සිත තුළ පහළ වෙනවා පින්නත්. ඔබට නොඑක ආකාර අත්දැකීම් ඇති මේ කියන කරුණු පිළිබඳව. ඒ වගේ විශේෂ ලෙන්ගතකමක් ඇති වෙන්නේ. ඒ භූමි පිළිබඳව පෙරභව පුරුද්ද මතක ඇතිනේ අපට එක සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා එක්තරා ගමනක් වඩින ගමන් බුදුහාමුදුරුවෝ එක තැනකදී මදසිනා පහල කරනවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීන් වහන්සේ මේ බිම දැකලා මදසිනා පහල කරන්නේ මොකද? ආනන්දේ මෙතන කාශ්‍යප බුදුහාමුදුරුවෝ විවේකීව වැඩ හිටපු තැනක් මෙතන. සමාපත්තියට සමවැදිලා වැඩ හිටිය තැනක් මෙතන. එහෙමද ස්වාමීනි? එහෙමනම් මේ භූමිය බුදුරයන් වහන්සේලා දෙනමක් පරිහරණය කළ භූමියක් බවට පත් වෙන්න ඔබ වහන්සේ ක්‍රියා කළ වැඩි ඉන්න. අන්න දෙපට සිවුර හතර කොටක් කොට පාඩවල ආසනයක් පනවල දෙනවා භාගතුන් හතර වැඩි. ඒ භූමියේ දීන් දිගට ඉඳලා ඇති කරගත්ත පුරුද්දයි පිටපත්නි. ඒ වගේ අපිට සමහර විට සංසාරික ජීවිතයේ ස්වභාවයක් ගත්තොත් බොහෝ කරුණු තියෙනවා කියන්නේ. බුදුහාමර එක්තරක දේශනා කරනවා වහණෙනි. ඔබ ඔය යම්තනක වාඩි වෙලා යම්තනක දෙපා කියලා තියනවාද? ඒ ඔබම අප්‍රමාණ සංසාරේ මැරිලා ඔබේ මල කඳ හරහා ගොඩනැගිච්ච පස්සලම තමයි ඔබ ඉන්නේ. ඒ තරම් වාර ගන්න මැරිලා ඉපදිලා තියෙනවා. ඒ වගේ කියන ඔබට අම්මා නොවෙච්ච තාත්තර වෙච්ච සහෝදරයෙක් වෙච්ච සහෝදරියක් වෙච්ච කෙනෙක් මේ පේන්න ඉන්නව මිය ගියා වූ උපදින්න ඉන්නා වූ අය සත්‍යයන් අතර නැත. එහෙනම් ඒ තරමට සංසාරික ජීවිතේ අපි හැමෝටම ඒක රැසි වෙලා ඉඳලා තියෙනවා. සමහරවිට හිතවන්තව සමහර වෙලාවට හතුරන් හැටියට බුදුහාමුදුරට දෙව්දත්තර වගේ දැන් පින්නත් ඔබේ ජීවිතේට හතුරුකම් කරන නිරන්තරයෙන්ම හිත දිනනයි කියන නේද අනේ මගේ මේ ಜಾති වෛරක්කාරයෙක් වෙන්නේ. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ තැනතේ තුරටත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් නම් අපි ගැන කියන්නම දෙයක් නැහැ නේ පින්නත්. අපිට එහෙම ಜಾති හතර ඕන තරම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කෙනෙකුට සමහර කෙනෙක් අසීමිත ලෙස සමීප වෙනවා මේ ජීවිතේ. අමුසමියා වශයෙන් වේවා පෞපිය දරුවා වශයෙන් වේවා පෞපිය දරුවා වශයෙන් නම් අපි කියමුකෝ මේ ලෞකික බැඳීම කියලා. නමුත් මිත්‍ර එකතු වුණාම ඒ මිත්‍රයන්ට මිත්‍ර වෙන්න මොන හරි විශේෂ කාරණාවක් බලපාන. සංසාරික හේතුවක් බලපාන. පින්නත් ඔබටත් අප්‍රමාණ වාරවල මෙහෙම හිතිලා මමත් අප්‍රමාණ වාරවල මට එහෙම හිතිලා තියෙනවා කියලා තියෙනවා. මා කෙරෙහි මිත්‍ර ලෙන්ගතුකමක් ඇත්තේ. මට මේ තරම් ලෙන්ගතුකමක් හැටගෙන තියෙන්නේ. ඔබ මේ ළඟදී මාත්මෙක එක්කෝ මගේ මව එක්කෝ මගේ පියා එක්කෝ මගේ සහෝදරයා එක්කෝ මගේ සහෝදරිය කුමන හෝ සම්බන්ධයක්. ඉතින් මේකේ හම්තුරවට ලස්සන අමවියන දැක්කම බලන්න පූර්ව භව පුරුද්ද මතුවෙත් හැටි. අපි ඒකට කියමු ධර්මානුකූල වචනයක් ඕන නම් ජාතිස්මරණානේ කියලා. නමුත් ජාතිස්මරණානේ පහළ උනේ නැහැ. උන්වහන්සේ එතෙන්දී අඳුරගත්තේ නැහැ මේ පෙර ආත්ම භාවයක මට පුරුද්ද තියෙන භූමියක් මේ කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේලාට ඉලකිනවා භාග්‍යතුන් වහන්සේ මම හරි ආසයි අර කිමිකාව උයනේ නැත්තම් ඒකාන්තරේ අඹ උයනේ භාවනා වඩන්න මං යන්නද පළවෙනිවට කවපඩව ඉන්නකෝ ඒ වගේම තව ටික දවසකින් ආයෙත් අහනවා ස්වාමීනි මං දැන් යන්නද අර අඹ උයනේ භාවනා කරන්න තව ටිකක් කොහොම හිටියොත් හොඳයි ටිකක් බුදුහාමුදුරුවෝ උගා ප්‍රශ්න වලට පින්වත්නි උත්තරේ තමයි කාලය එකපාරටම කලබල වෙන්නේ නැහැ. උන්වහන්සේ බලනවා මේක කාලයක යෑමෙන් සමහර දේවල් වල හිත සමහන් කරන්න පුළුවන් වේද කියලා. වෙනත් භාවනා අරමුණු ගණනාව ලබා දුන්නා. ජාතිස්පර්ඥාණයෙන් තමන්ට අහවල් කරන කටයුතු සාර්ථක වේද නැත්නම් කියන එක කලින් බලන්න පින්වත්නි. අපි තැනකින් තව තැනකට යනකොට එතෙන්දී අපේ කටයුතු සාර්ථක වෙනවද නැත්ද කියලා තමාටම බලා ගන්න පුළුවන් ශක්තිය තියෙනවා හුඟක් හොඳයිනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දන්නවා එතනින් මේ කටයුත්තට දැන් කලබලෙ එතෙන්ද ගියොත් කලබලෙ නිසා එයාට කොහොමවත් කටයුත්ත කරගන්න බැරුව යනවා කියලා. හිතේ දැන් හැඟීමෙන් යන්නේ අවබෝධයෙන් නෙමෙයි. බාහිරින් දැක්ක දර්ශනය කරේ හිතේ පැහැදීමක් ඇති කරගෙන යන හදන්නේ. දැන් නිතරම මේ ගිහාමරගේ හිත සැලෙනවා. මට මෙතන හරියන්නේ නැහැ මට අහවල් කරන තමයි හරියන්නේ. අපි එහෙම කොච්චර අපේ ජීවිතේදීත් කියලා තියෙනවද මට මෙතන හරියන්නේ නැහැ මට අහවල් කරන හරියන්නේ. එහෙම වෙන වෙලාවල් තියෙනවා මෙන්න සමහර වෙලාවට තමන්ගේ මේ ගෙදර වුණා මට මේ ගහක් ළඟට ගිහිල්ලා මිදුලේ ඉඳකට පාඩම් දෙන්නව කසර පාඩම් හිටිනවා. දැන් මේ ඉන්න ස්වාමීන් වහන්සේලාට මම කියනවා පුතේ පාඩම් නැහිනවා නම් බුදුමඳුරකට යන්න. ඉතින් මට සමහර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියලා පුංචි හාමුදුරුවෝ අපි හාමුදුරුවනේ බුදුමඳුරකට ගියාම මට හොඳට පාඩම් කිව්වා. මම කියන පුතේ බෝධියට අත තියලා වන්දනා කළා විතර පාඩම් කරන්න පටන් ගන්න.
අපි හන්නේ බෝධියට අත තියලා ගාථා පාඩම් කරන්න පටන් ගත්තාම පාඩම් හිටිනවා. එහෙම වෙන වෙලාවල් තියෙනවා පිටවත්. ඒ වගේ දැන් ඔන්න තුන්වෙනි වතාවේ අහුවට පස්සේ කියන හොඳයි. එහෙමනම් ඔබට දැන් යන්නට කාලය. දැන් භාවනා කරගෙන යන ගමන් ඔන්න අර මං කිව්ව පූර්ව ආත්ම භාවයට හිතක් භවංගගත වෙනකොට පින්වත්නි පෙර ආත්ම භාවයට ගමන් කරනවා. සමහරට අපි බණ භාවනා කරගෙන යනකොට අර මා කිව්ව දැන් මේ හිත උද්දච්චයටපත් වෙනවා සැලෙන්න පටන් ගන්නවා පූර්ව ආත්ම වලට යනවා කියලා කිව්වනේ. ඒතර ඒ වගේ පූර්ව ආත්ම වලට ගිහිල්ලා විවිධ ආරම්භන ධර්ම අපේ හිතට ගේනවා. අපිට හිතෙන්නේ ඒවා සමහරට නීවරණ ධර්මයක් හෝ නොදුතු දෙයක් හැටියට. නමුත් ඒවා පෙර ආත්ම භාවවල අත්දකපු දේවල්. අත්දක පුද්ගලව පේන්න පටන් ගන්නවා. අපි ජීවත් වෙච්ච භූමි පේන්න පටන් ගන්නවා. ජීවත් වෙච්ච රටාවල් පේන්න පටන් ගන්නවා භාවනාවේදී. අන්න එතන තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. පින්වත්නි කමටහන් දෙන ගුරුවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම. ඒකට ගුරුවරයා දන්නවා දැන් මෙයාගේ හිත එක විදිහකට කිව්වොත් මෝහණයටපත් වෙනවා. දැන් මේක මෝහණයටපත් වෙච්ච හිත. ඒ නිසා මෙන්න මේ විදිහටයි ඒ හිත ආපහු ගන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් දැන් මේකී ආම්දුර භාවනා කරගෙන යනකොට පෙර රජකම් කරපු කාලයට හිත ගමන් කරනවා. ගමන් කරාම උන්වහන්සේට සිටින්ම දර්ශනය වෙන්න පටන් ගන්නවා. නැත්නම් මතකයේ ඇවිස්සෙන්න පටන් ගන්නවා. නලගනම් පිරිවරාගෙන සිටු ආකාරය. ආන්ගේ නලගනම් දකින්නකොට රජු වටේ නලගනම් ඉන්නවා පින්නත් කොහේ ගියත් හිත සතුටු කරන්නේ. ඒ නිසා නලගනම් දකින්නකොට මොන හිතේ කාම විතරක ඉපදුනා. ලෝකයේම ඔය අතරදී බඩු සහිත සොරු යුවලක් තමන්ගේ අභිෂ්ට ගෙන යුතු අවස්ථාවක් මතක් වුණා. ඒක දැන් දර්ශනයට පටන් ගන්නවා. දැන් මේක මතක් වුණ එක බව හැබැයි නමුත් උන්වහන්සේ අපි මතකයේ තුල වුණා කියලා කිව්වට ප්‍රායෝගිකව උන්වහන්සේ කයින් මේකට සම්බන්ධ වෙච්ච අවස්ථාවක තමයි දැන් සිත ක්‍රියාත්මක කරන්නේ. දැන් හොරු දෙන්නේ කරගෙන ආවි. බඩු සහිත හොරු යුවලක් කරගෙන. ඒක හොරෙකුට වද දෙන්න අඩ කළා. ඒකට කෙනෙක් කෙනෙකුට වද දෙන්නේ ව්‍යාපාද නිසා. තමයි මේ විතර්ක දොරක් ඉපදිච්ච ආකාරය කියන්නේ හදන්න පින්න දැන් කාම විතර්කේ ඉපදුනා පළවෙනි සැරේ නලගණන් දකින්නකොට. දෙවෙනි අරමුණේදී ව්‍යාපාදයේ උපන්නා. ඒ වගේම තව ඉතුරු හොරා හිරගේ දාලා එයාට හිංසා කරන්න කියලා හිතක් පහළ වුණා. එතකොට විහිංසා විතර්කේ උපන්. අන්න බුදුරජාණන් වහන්සේ ළඟට ආපහු සිත අරමුණේ පිහිටන්නෙම නැති නිසා සිතේ උද්දච්ච වේගින් ඇති වෙන හින්දා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරනේ මගේ හිත එකඟ වෙන්නේම නැහැනේ. මගේ හිත නිතරම දුවන්න පටන් ගන්නවානේ. අන්න එතෙන් තමයි භාග්‍යතුන් වහන්සේ අර මම මතක් කරපු ගාථාව කිව්වේ. වාරිජෝ තලී කිත්තෝ ඕක මොගතුබ්බතු පරිපන්දති දංචිත්ත මාරදෙය පහත ජලයෙන් ගොඩට දාපු මත්ස්‍යෙක් වගේ මේ හිත උද්දච්චයටපත් වෙලා නිතරම සැලෙනවා. ඒ නිසා නිතර මේ හිත দমনය කරගන්න. පින්නත් ඔබ තවත් කතාවක් මතක් කළොත් අර එක්තරා හිඟන දරුවෙක් අනදහම්ලට හම්බෙලා අහනවා මහාන වෙන්න කැමතිද අනේ ස්වාමිනියෝ. එහෙමනම් ඔය හිඟන කබල පැත්තකින් කියලා දුබල වෙච්ච දි รา ගිය රෙදි පෙරලි ටිකත් ඔය අත්තක තියලා එන්නකෝ කියලා ඇවිල්ලා මහාන කරනවා. ටික කලක් යනකොට හිතෙනවා අනේ මට මේ මහාන වෙලා ඉන්න බෑ මං යන්න ඕන. පින්නත් ඔබ දන්න නිසා ඒ කතාව විතාම සාරාංශයක් වශයෙන් කියන්නේ. ඉතින් වාර ගණනාවක් උදේට ඒ රෙදි කැලි ටික ළඟට යනවා. අර හිඟා කන්න ගත්ත පිඟන් කබල ගාවටත් යනවා. අරකට කල්පනා කරනවා මං යනවාද ඉන්නවාද ආපහු හිඟවලට වැටෙනවාද ආපහු අන්න එතෙන්දි බුදුරජාණන් වහන්සේ දකින්නවා මේ ඇත්තට මම දැන් මේ වෙලාවේ අවවාදයක් කරන්න ඕන. දැන් මේ පැවිද්දේ තියෙන ආනිසංස ශක්තිය ගැන ඒ වගේම අර ගෘහස්ත ජීවිතයේ දුබල භාවයටපත් වුණා නැති වෙන ආදීනව ගැන බුදුහාමුදුරුවෝ විස්තරයක් කරනවා. ඒ වගේ පින්වත්නි මේ හිත කියන එක නිරන්තරයෙන් විසිරෙන එකක් උද්දච්චයට බර එකක්. ඒ නිසා අපිට ලෞකික ජීවිතයේ වශයෙන් ගත්තොත් උපදේශ රාශියක් තියෙනවා මේ හරහාවට දෙන්නේ. අපි යම් කිසි කටයුත්තක් කරන්න පටන් ගත්තාම එක හිතකින් ඒක දිගටම කරන්න පුරුද්දක් ඇති කර ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක එකවරම ක්‍රියාත්මක වෙන එකක් නෙවෙයි හිත හදා ගන්න ඕනේ. හිතේ තියෙන ස්වභාවය තමයි විවිධ අරමුණු වල දුවන එක. ඒ නිසා අපි හිත හදාගෙන කටයුත්ත පටන් ගන්න ඕන. අත ගහන හැම වැඩේම භාගයට කරලා තව වැඩකට යන අය කොච්චර ඉන්නවද? එක වැඩක් දිගට කරන්න බැරුව එක ආයතනයක දිගට රැඳෙලා ඉන්න බැරුව එක තැනින් එක තැනට රස්සාවල් හොයාගෙන යන අය කොච්චර ඉන්නවද? එක තැනකවත් වැඩක් හරියට කරන්න බෑ. එක තැනක රස්සාව දිගේ මාසෙයි ඉපදින්න. දැන් මේ වරහන අය අතරද කොච්චර ඉන්නවද එහෙමයි. ඒ තමයි හිතේ ගතිය හිතේ සමාජ මොකද හිත සකස් කරගෙන හිත පදරමක් නැතුව ශක්තිමත්ව තබාගෙන වැඩක් කරන්න බෑ. දැන් පාඩම් කරන ශිෂ්‍යෙක් වශයෙන් ගත්තොත් එහෙම නා අවුරුද්ද මුලදී ඉතින් හරිම උනන්දුවෙන් උද්‍යෝගයෙන් පොත්වලට රසන්න කවර දාලා පාන්දර 4ට නැගිටලා පොත්පත් අරගෙන පාඩම් කරනවා. ඔන්න ටික කාලයක් යනකොට ඊට පස්සේ ආයෙත් උදේ 7ට 8ට නැගිටින්නේ. වගේම මේ පොත්පත් වල පිළිවෙලක් නැහැ පාඩම් කරන දේ තුළ කිසිම හැඟීමක් බැඳීමක් කරනවා නෙවෙයි. මිනිස්සු නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතයේ අර මුල් බලාපොරොත්තුව ක්‍රියාත්මක කරන්න දෙන්නත් හිතේ විසිරෙන ස්වභාවයටපත් වෙනවානේ.
සමහර අයට එක තැනක එක ආයතනයක එක ගෙදරක මොන යම්ම කටයුත්තක හරි ඉදලා රැඳී ඉන්න බැරි ගතියක් තියෙනවා ටික කලක් ඉන්නවා එක තැනක ඔන්න එතන යනවා මෙතෙන් වඩා අතන හොඳයි කියලා ඔන්න එතන ටික කලක් ඉන්නවා එතෙන් වඩා අතන හොඳයි කියලා යනවා බොහෝ වෙලාවට ගැටෙන චරිත තියෙනවනේ පින්නත් ඒක තැනකවත් ඉන්න බෑනේ ඒ සමහර අයට හැමෝම හොඳ නැහැ බොහොම ටික කලක් දිවෙන් දිව ගාගෙන ලෙන්ගත් වෙලා ඉන්නවා ඔන්න ටික කලක් යනකොට නයිපරංගු වගේ වෙනවා ඉතින් ඒ වගේ මහා විශේෂ හිතක ස්වභාවයෙන් සමහර මිනිස්සු ජීවත් වෙන්නේ කියන කාරණා අපට පැහැදිලි. ඒ නිසා පැතුමක් තියෙනවා නම් ජීවිතේ දියුණු වෙන්න ඕන කියලා ඒ සිත එක අරමුණක තියාගෙන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනතුරු නිරන්තරයෙන් ඒ පිළිබඳව මෙනෙහි කරන්න ඕන. යමක් නිරන්තරයෙන් මෙනෙහි කරනවාද නිරන්තරයෙන් අවදි මනසින් ක්‍රියාත්මක වෙනවාද එයාට උද්දච්චය දුරු කරලා එක හිතකින් එක අරමුණකින් එක වැඩක් ප්‍රතිඵලයක් ලැබෙනතුරු ක්‍රියාත්මක කරන්න යන්න පුළුවන්. දැන් මේ භාවනාව ගත්තත් එහෙමයි. ටික දවසක් එතන භාවනා කරනවා අනේ මට එතන හරියන්නේ නැහැ කියලා ආයෙ තැනකට යනවා. ආයෙ එතන ටිකක් වෙලා භාවනා කරනවා ටිකක් කල් ඉන්නවා ඕන එතන හරියන්නේ නැහැ කියලා තව තැනකට යනවා. ඉතින් හැමදාම වෙනවානේ අර ගහෙන් ගහට පන්නේ මිනිහත් එමින් නැහැ කිව්වාගේ හැමදාම එයා තනින් තනට ඇවිදලා තියෙනවා මිසක් එක තරකවත් හරියට ඉඳලා එක තරකවත් වැඩක් කරලා නැහැ. ඒ නිසා සිතේ උද්දච්ච ගතිය තමයි මේ හැම එකකට බලපාන්නේ. දැන් අපි අර ධර්මදේශනාව ආරම්භයේදී මතක් කරගන්න පින්නත් මේ උද්දච්චය කියන එක අපේ ව්‍යවහාරයෙන් ගත්තාම අපි ඒකට මාන්නය කියලා කියනවනේ නේද? ඒකට අපිට ඒ වගේ තත්ත්වෙනුත් අපි ජීවත් වෙන සමාජය අපිට ඕන තරම් තියෙනවා. දැන් සමහරව ධනෙ ටිකක් ලැබුණාම මාන්නය වැඩි කරගන්නවා. අපි ඒකටත් උද්දච්චය කියලා කියන්නේ අපි එහෙම කියමුකෝ. ධනෙ ටිකක් වැඩි වෙනකොට උද්දච්චකම එනවා. එතකොට දුප්පත් යාළුවෝ අමතක වෙනවා. මට නිලයක් ලැබුණාම සමහර අය මුල අමතක වෙනවා. මට හොඳ ඉගෙනගත්තු පරණ කාව්‍ය නිර්මාණයක් මතක් වෙනවා පින්වත්නි. මොනිකා රුවන් පතරණ කියන පද්‍ය රචකයා ලස්සන නිර්මාණයක් ඉදිරිපත් කරනවා ඒක නම දීසාපති කාව්‍යයේදී. ලස්සන පුංචි කවි පද්‍යයක්. එක යුගයක ජීවිතයේ සරතස නියුමා සුමිතුර දුරහිඳිනා ඔබ දකින්න ආයේ මිදිගු කලකට පසු ඔන්න එක යුගයක ජීවිතේ සමස්තේ දුක සැප පීඩාව විඳලාගත්තු යාළුවෙන් බලන්න බොහොම දුරුකතර ගෙවලා තවත් යාළුවෙක් ඔන්න කාලයකට පස්සේ එනවා. ඒ එනකොට එයා ඉන්නේ මෙන්න මෙහිමයි. බමන විදුලි පංකාවෙන් වාගැබ කැළඹෙන හඬ මිස එසඳ මොබේ මුවඟන ගොනු සාදතේ පොල් නැසේ මට. එයා දැන් සුඛෝපභෝගී කුටියක කාමරයක ආයතනයක ලොකෙක් කියලා හිතමුකෝ තව ටිකකින් කතා කරමුකෝ එවන තමන් දැනට කියලා දෙන්නම්. දැන් එතුමා දිසාපති කෙනෙක්. දැන් මේ දිසාපතිතුමා ඉන්න කාමරේට දැන් මෙයා එනවා. එන ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වාට අර දිසාපතිතුමා නැත්තම් පරණ යාළුවා මුණ දිහා බලලා කතා කරන්නේ. hina වෙන්නේ නැහැ. දැන් හරි අසරණ භාවයකට පත් වෙනවනේ පින්වත්නි ඔබට උනත් මේ අත්දැකීම ඇතිනේ. අපි සමහර තැනකට යනවා අපි බොහොම ආදරෙන් පිළිගනිමි. අපිට බොහොම ලොකු ලෙන්ගතුකමක් මොකද අපි එකට වැඩි කෙලිය පටන් හිටපු අය. අපි එක බත්පත දෙකට බෙදාගෙන කාපු අය. ඒ නිසා අපි බොහොම ආදරෙන් පිළිගනිමි කියලා තැනකට ගියාම අපිව ගණන් ගත්තේ නැත්නම් මනසට දැනෙන පීඩාකාරී තත්ත්වය කොච්චරද? මේ දිසාපතිතුමා හරි මාන්නාධිකාරී ඉඳන් යා නිලයෙන් ගිහිල්ලානේ. අපිට මේ පිළිබඳව මේ ප්‍රස්තුතිය මම ගත්තේ පින්වත්නි. දැන් එතකොට දිසාපතිතුමාට දැන් නිලය නිසා මාන්නාධිකකමක් ඇවිල්ලා අර වගේ මුල අමතක වෙලා දැන් අර යාළුවා වාඩි වෙලා හරිය අකරණ ස්වභාවයටපත් වෙනවා. දැන් එළියට යන විදිහකුත් නැහැ, ඉඳගෙන ඉන්න විදිහකුත් නැහැ. මානසික වශයෙන් දැන් විශාල චලනයක්. අන්න මානසික වශයෙන් උද්දච්චය. මේ කරුණු දෙකම එකට ගලපලා සිහිපත් කරගන්න ලැබෙන අවස්ථාවක් මේ. එළියට යනවද, කැඳිලා ඉන්නවද? ඇයි මේ යාළුවා මේ විදිහට මට කරන්නේ? මුල මතක නැද්ද? මම කොච්චර උදව් කරලා තියෙනවද? මට කොච්චර උදව් කරලා තියෙනවද? අපි දෙන්න ඊතරම් හොඳ හාදකම් පවත්වපු යාළුවෝනි ඇයි මට මෙහෙම කරන්නේ? දැන් හිත කොච්චර උද්දච්චයටපත් වෙලාද? හිත කොච්චර සැලෙන ස්වභාවයටපත් වෙලාද? බමන විදුලි පංකාවක් කැරගෙනවා. එයා ඉන්න තැන ඉහෙලි වාගබේකින් කැළඹෙනවා. ඒ වුණාට මට වෙන මොකවත් ඇහෙන්නේ නැහැ. එසඳ ඔබේ මුවගැන ගොනු සාදතේ පොල් නැසී මට. ඒ කාලේ ඔබ මට ආදරෙන් කතා කරපු මචං කියාපු නැත්නම් මල්ලි කියාපු නැත්නම් අයියේ කියාපු මොනවාරි ඒ ආදරණීය හඬ දැන් මට ඇහෙන්නේ නැහැ. මේසය මත ලිපි ගොනු රස සුළඟි නොයාදී රකිමින ඒ මත හිඳිනා ගලසේ මා බියසරි හඬේ ඔබ කොච්චර හිත් ගන්නා සුළු චිත්ත රූප මැවෙන සුළු නිර්මාණයක් පිටින් මේක නේද? දැන් බලන්න මේසේ මත ලිපි ගොනු රස සුළඟි නොයාදී රකිමින මේසේ උඩ ලොකු ගලක් තියලා තියෙනවා.
කිරුවනගලක් වගේ තන වීදුරු බෝල වගේ වදිනවනේ මින්වත් ඉන්න ලොකු වගේ මේක උඩ ඉතින් දැන් මේ ලිපි ගොනු රස සුරගෙන යදී රකින්න ගල් ගෙඩිය වගේ මං අභියස නිහඬයි ඔබ අන්න හිතේ ඇති වෙන සිතුවිලි සමුදායම කතා කරනවා උපමාවකුත් කියනවා විත්තේ ඇතිසේ ආරු එකිනෙකේ බියදී බලයි නැති එන්න ඔබේ වටහසරදි මදස බලා සිදානගයි මට ඔච්චම් කරනවා ඔබ දැන් මහලොකු යාළුවා කියාගෙන න්යාය දැන් අපි හිතමුකෝ ඔබේ යාළුවෙක් එක්ක යාගෙන යනවා එන්න අද අහවල් නිලේ ඉන්න එක නම් මගේ හොඳ යාළුවෙක් අපි ගිහලා හම්බෙමු කියලා ඔබ යාළුවෙකුත් එක්ක යනවා කියලා හිතමු එතකොට අර අපි හිතාගෙන යන්නේ මගේ යාළුවා බොහොම ආදරෙන් කොහොමද වටන් කියලා එදා වගේම පිළිගනි ගමේ තොරතුරු අහයි ආගියේ තොරතුරු අහයි දුකසප අහයි එකක් බොමුද කෑම එකක් කමුද කියලා අහයි කැන්ටින් එකට යමුද කියලා අහයි කොච්චර සිතුවිලි එනවද හිතට නේද එතකොට දැන් අර යාළුවා එක්ක ගියේ එක්කෙනාට කතා කරන්නේ නැත්තම් සමහර වෙලාවට අපි ගිය ගමන්ම කරන්නේ අපි එක්කෙන යාළුවක් හඳුනලා දෙනවනේ මේ වගේ හවල් යාළුවා මගේ හොඳ යාළුවෙක් කිව්වොත් එහෙම හලෝ කොහොමද කියලාවත් අඩු ගානේ අතරත් දීලවත් මේ කාලේ නම් අතරත් දෙන්න හොඳ නැන්නේ නේද වැදලා පිළිගත්තේ නැත්තම් කොච්චර ලොකු අසරණ භාවයකට පත් වෙනවද මේ වගේ අවස්ථාවක් ඔබේ ජීවිතේ මම හිතනවා අත්දැකලා ඇති කියලා එතකොට දිට්ඨිය තිසයාරු දෙබිත්තිලා පිරකී කනගේ පින්තූර මං හිතන්නේ දැන් වර්තමාන ජනාධිපතිතුමානේ පින්තූරෙලා දෙපා කිව්වේ තුමාගේ එතකොට පරණ ජනාධිපතිවරුන්ගේ වෙන්නේ නැති පින්තූර විත්තිය පුරා දිසාපති කාමරේ තියෙන ඒවානේ ඉතින් මේ පින්තූර කොහොමද ඉන්නේ hina වෙලා තමයි එනවනේ මෙයාට විශේෂයෙන්ම පේනවා මේ වෙලාවේ අනේ මට වෙන්නේ hina වෙන්නේ දැන් අපි පිට පේන වෙලාවල් තියෙනවනේ පින්වත්නේ අපි හිතමු අපට කවුරු හරි තරහකාරයෙක් ඉන්නවා තරහකාරයා මගේ යාළුවෙක් එක්ක කතා කරගෙන ඉන්නවා යනකොට දැන් නිකන් එදෙන වෙන කතාවක් කර hina වෙන්නේ මට හිතෙනවා මට තමයි hina වෙන්නේ. අන්න ඒ වගේ හිතේ ඇති වෙනවනේ පින්වත්නි. අපි යනකොට යම් කෙනෙක් කතා කරන ඉඳලා ඒක නැවැත්තුවොත් හිතනවා ඔය මං ගැන තමයි කතා කරන්නේ. එහෙම හිතන වෙලාවල ඕන තරම්. ඉතින් අර පින්තූර මං දිහා බලලා hina වෙනවා නේ උඹ වගේ මෝඩේ ඇයි මේ වගේ උද්දච්චේ මාන්නෙන් ඉදිවිච්ච මිනිහෙන් බලන්න ආවේ ඇයි කියලා කියනවා වාගේ හරියට ඒ පින්තූර මා දිහා බලලා hina වෙනවා. බාලේ අපි ගන්දර කෙලි මඩුළු මෙදින් ආ ගමනේ මහදේ ඇඳි ඔබේ සිතුවම කොහිසඟ විදිහයි ඉන්නේ මට තේරෙන්නේ නැහැ මගේ හදවතේ ඔබ පිළිබඳව ලොකු චිත්‍රයක් ඇති වෙලා තිබුණා ලොකු හැඟුම් සමුදායක් තිබුණා ලෙන්ගස් කොම්පිලිබත් හැඟීම් අනේ අපි බාලේ ගන්දර කෙලි මඩුළු මෙදින් තමයි මේ ගමන ආවේ අපි ඔයාට දැන් මොන අමතකයි කොහෙද ඔය හදවතේ අර පරණ මතකය සැඟවි ගියේ කොතනද මේ පරණ මතකේ තියෙන්නේ කියලා දැන් හැඟීමක් එනවා මිනිස්සු නිලයෙන් ඉහළට යනකොට පින්නත් ඕනෑ තරම් මේ මාන්නෙන් ඉදුණාම තමන්ගේ මුල අමතක වෙන මිනිස්සු පිළිබඳව අත්දැකීම් රාශියකට ඔබට මේ කාරණේ එකතු කරගන්න පුළුවන් එක යුගයක ජීවිතයේ සරතස නියමා සුමිතුර ඔබ අසලින් බැහැරට යමි කුමටද ඔබගේ අවසර ඇත්තට ඔබ මානසික මේකට පිවිසුනොත් ඔබට කඳුළු වෙන තරම් නිර්මාණයක් හදවතින් එයා හිතනවා කමක් නෑ යාළුවේ මම යන්නම් කියලාවත් යන්න තරමට මම ඔබට කතා කරන එක අවහිරයක් ඒ තරමට ඔබ මාව පිළිකුල් කියලා හිතෙනවා ඒ තරමට ඔබ මාව ගණන් ගන්නේ නෑ කියලා හිතෙනවා ඔබ අසලින් බැහැරට යන්න කුමටද ඔබගේ අවසර ප්‍රශ්නාර්ථ ලකුණු කවි සටහන් කරලා තියෙනවා මේ විදිහට මොන අමතක මිනිස්සුන්ගේ ජීවිත පින්නත් ඔබට ඕනෑ තරම් අත්දැකීම් ඇති ඒ නිසා සමහර කෙනෙකුට නිලය නිසා ධනෙ නිසා කුලය නිසා වගේ උගත්කම නිසා මාන්නය ඇති වෙනවා භාගතුන් වහන්සේ එක දේශනාවක සාරාංශය මම මෙහෙම හැදුවා තැනයිගෙන ගැනුම සමග ගුණ ධම් වැදුම සමව ගැනුම තමයි කෙනෙකුගේ නියම දැනුම සමහර විට දරුවෝ දැන් මේ අලුත් ක්‍රමයකට අනුව විවිධ තාක්ෂණික මෙවලම් පිළිබඳ උගත්කම වේවා එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා හිතක දුප්පත් ගොවි කම්කරු වැඩ කරපු ගෙවල් වල මෙහෙවර කරලා උදව් උපකාර කරපු මව්පියෝ Tamante කෙරුළු පළඳින්න බැරි ලෝකයේ මගේ දරුවෝ කෙරුළු පළඳාවි කියලා ඉදිරියට අවල ආපහු හැරිලා බලනකොට ඒ දරුවන්ට හිතෙනවා නම් දරුවෝ කියනවා නම් අම්මා තාත්තා මොනවද දන්නේ මං කියන දේ අහන්න මං තමයි සියල්ල දන්නේ කියලා උගත්කමින් ආඩම්බර වෙච්ච ඉන්නවනේ එහෙම උගත්කමින් ආඩම්බර වෙච්ච දරුවෝ නිසා අම්මා තාත්තා
කොච්චර අසරණ භාවයට පත් වෙනවද පින්වත් මේ වගේ අවස්ථාවක මව්පියෝ හරියට සතුටු වෙනවා මට වඩා මගේ දරුවෝ ඉහළට යනවා නම් කියලා. එතකොට දරුවන්ට මතකයක් තියෙන්න ඕනේ. අනේ මගේ මව්පියන් බලාපොරොත්තු වුණා මගේ ගුරුවරයා බලාපොරොත්තු වුණා මට වඩා මගේ ශිෂ්‍යයා දක්ෂයෙක් වේවා. නමුත් ගුරුවරයා හිලාතලා කතා කරන කොච්චර භයානකද. ඒ වගේ සමහරුන්ගේ මානෙ නිසා පින්වත් මුළු ජීවිතේ බොහෝ දේවල් අසාර්ථක වෙනවා. ජීවිතය අසාර්ථක වෙන තැන් කතා කරන්නට ඔබට වඩක කියවන්න තියෙන හොඳ කතාවක නම විතරයි මතක් කරන්න කාලය ලැබෙන්නේ. ජාතක පොත් වහන්සේ තියෙන ජම්බුක ජාතකය කියලා කතාවක්. ඒ ජාතක කතාව ඊටකට ලැබුණොත් අපි ඊළඟ පියවරේදී ඊළඟ පැයදී අපි සාකච්ඡා කරමු. එතෙක් අපි කතා කළේ මනසේ නොසැලෙන ස්වභාවය පිළිබඳව. එකක් ලෝකෝත්තර පක්ෂයට භාවනාවට වර කරලා අපි කරු විග්‍රහ කළා. අනිත් පැත්තෙන් සමාජ සම්මත වශයෙන් අපි උද්දච්චය පිළිබඳව මාන්නය කියන තේමාවට ඇතුළු කරගෙන අපි කරුණු සාකච්ඡා කළා. මම මුලින් සිහිපත් කළා වගේ අද මේ සද්ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ මැලවගාරේ ධම්මදීපා පින්වත් මෙහෙණින් වහන්සේ මාදම්පේ සිට පැමිණෙහි පැවිදි බවට පත් වැඩ ඉන්නවා. ඒ වගේම අනුරාධපුර ශාලීපුර පොලියම්කුළුමේ අපේ අනුරාධපුරයේ අනිත්‍ය මෙහෙණින් වහන්සේ ඇතුළු දායක පිරිස අද මාදම්පේ මැලවගාරේ පින්වත් මෑණියන්ට මේ උතුම් පින්කම සඳහා ශක්තිය ලබා දීලා ආරමුණු කරගන්න යෙදුනේ ටීම් පුෂ්ප කුමාර නම් පුතාගේ අභාවයෙන් වසරක් පිරීම නිමිති කරගෙන වාර්ෂික පින්කම සර්වරාත්‍රික පිරිදේශනාව සිද්ධ කරලා සංඝසතු දානයක් නිවසේදී පිරිනමන සිද්ධ කරන්න කටයුතු යොදාගෙන තිබුණු අතරේ මේ රටේ තියෙන වසංගත තත්ත්වය නිසා අපේ මෑණියන් කල්පනා කළා මම මේ වගේ ධර්ම දේශනාවක දායකත්වයේ දරලා මේ වැඩ ඉන්න සියලු දෙනා වහන්සේලාට දාන වේලක් පිරිනමලා මගේ පුතාට පුණ්‍ය අනුමෝදනා කරනවා කියා පින්නතිය ඔබ හැම දිනකටම අත්දැකීම් ඇති. තමන්ගේ දරුවෙකුගේ අභාවය නිසා අම්මා කෙනෙකුගේ හිත තුළ උපදින වේදනා වේලාවේ දුකේ හැඟීම් කොච්චරද කියන කාරණාව ඒ නිසා අපි හැමෝමත් මේ මෛත්‍රී සිත හිතට නගාගෙන ටීම් පුෂ්ප කුමාර කියන පින්වත් පුතණුවන් මේ සම්බුද්ධ ශාසනයට බොහෝ ලිංගස්කම් ඇති මුළු ගම්මානයේම බුදු පිළිසක නිරන්තරයෙන් පින්දහම් කරගන්න සවිය ශක්තිය ලබා දුන්න රත්තරන් බෝධිසත්ව පුතෙක් හැටියටයි පුෂ්ප කුමාර පුතා මා දකින්නේ. ඒ නිසා ඒ පින්වත් පුතණුවන්ට වගේම අභාවයටපත් වුණු වසර 10ක් ගත වන ටීම් මයිවන් ආදරණීය ස්වාමි පුත්‍රයන්න් සිහිපත් කරනවා. අපේ මෙහෙණින් වහන්සේ පුරාණ ස්වාමි පුත්‍රයන් 70 දසවසරක් ගත වෙනවා ඊටුගේ අභාවයෙන්. ඒ චාලෙට් මවගේ මේ 28 වෙනිදා වසර 20කොත් සමිය ආදරණීය පියාණන් වහන්සේට වසර 15කුත් ගත වෙනවා. එගේම රටදැයි වෙනුවෙන් දීපදු ආදරණීය බුද්ධික පුතා දර්ශන මහින්ද සහ සමනසිරි කියන මියගිය සියලුම ඥාති පිරිසට පුණ්‍ය අනුමෝදනා කිරීමට පුෂ්ප කුමාර පුතණුවන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා රෝගී මොහොතේ පටන් අප්‍රමාණ මෙහෙවරක් කළ සියලුම වෛද්‍යවරුන්ට ඒ වගේම ඥාතීන්ට ආගිය දැකබලා දුක බෙදා ගන්නට සහාය ශක්තිය දුන්න හැම දෙනාටම මේ මොහොතේ පුණ්‍ය අනුමෝදනා කිරීමට විශේෂයෙන් අනිෂ්ඨාන කරලා තියෙනවා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ශක්තිය බලයෙන් ආදරණීය ස්වාමි දීනිය සහෝදර සහෝදරියන් දායකත්වයේ දරමින් ඉන්ද්‍රාණී රන්දුල නදීර දුලාන් මනෝරේ සුරංග සංජීව ජනක චෝලනී මාලිනී ජීවනී සුනන්දානී රමණී අජිත් පුතා කියන මේ සියලු දෙනාම අපේ පුෂ්ප කුමාර පුතාගේ අසනීපේ සිට කල මෙහෙවර සිහිපත් කරමින් මේ හැමදෙනාගේම ජීවිත වලට යහපතක් ශාන්තියක් සැපයක්ම වේවා කියලා අපේ මෙහෙණින් වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම අද අපේ අනිත්‍ය පින්වත් මෙහෙණින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහායකත්වයෙන් මේ උදාර පින්කමට දායක වෙන්නේ අනුරාධපුර එජී බිසෝමණිකේ පින්වත් මහත්මිය නොහොත් අපට සහෝදරියක් වන් මවකවන් පින්වත් උතුම් මාතාව ලෙබනන් රටේ සිටින මිතුරිය ගැන සිහිපත් කරමින් එතුමියට ආශිර්වාද කරන්නට මේ මාසේ 15 වෙනිදා උපන් දිනයට ආශිර්වාද ගෙනින්නටයි මේ උදාර පින්කම සිදු කරන්නේ. සඳහන් කරන්නේ ඒ පින්වත් මිතුරිය වරක දෙමව්පියෙක් වගේ වරක සහෝදරියක් වගේ අග්නි නංගියේ එයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අනන්ත බුදු සරණින් සියලු දෙව්ලොවන් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. කටේ ව්‍යසනයෙන් බේරී නිරෝගීව ලංකාවට එන්නට ලැබේවායි කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.
මැණිකයක් අත් ඒ වගේම සුනිල් අයියා තමින්ද පින්වත් පුතා දුව සහ දරුවන් හැමදෙනාමත් ඒ කුල පවුලේ අද මේ දායකත්වය දරන සදහැවතුන් මේ පූජා භූමියේ අපේ පින්වත් සුනිල් මහත්මයා වගේ විශ්ව මැණිකේ මහත්මිය අභිවෘද්ධි උදෙසා ලක්ෂ ගණනාවක් ධනෙ වේදම් කරමින් උපදවාගත් සියලු කුසල් ධර්ම වල බලය පින්වත් පත්මී ආදරණීය නැගණියනි ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් කොට පිරිනමන්නට කැමති වෙනවා අපේ ආශිර්වාදයට ඒක රාශී වෙනවා මේ තුන් කුසල සම්පත්තිය අනන්ත අනුභවයෙන් පරම ලෝතුරු නිවන් සෝයේ සැනසීම ලබන්නට අභවපතු හැමතත් ඔබටත් මටත් හේතු වාසනා වේවා මේ සිත නිවන ධර්මයෙන් මුදා ගැනීමට අවශ්‍ය ශක්තිය පහළ වේවා හැම දිනාටම නිවනේ අමාපුන් සඳේ සිසිල දැනේවායි ප්‍රාර්ථනා කරමු ආකාශත්තාජ භූමට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්මා සද්ධම්ම දේශනං චිරං රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකන්ති මෙත්නෙත් පාමුල ධර්මානුශාසනාවයි එලෙස හිමාවටපත් උනේ නීවරණ ධර්මයන් පිළිබඳව කෙරෙනා වූ විවරණයක් ලෙසින් ඒ වගේම බොච්චංග ධර්මයන් කෙරෙහි අවධානය යොමු කරමින් දේශනාව අද දවසේ සිදු වුණ උද්දච්ච කියන නීවරණ කෙනෙකුට බලපාන ආකාරයෙන් ලෞකිකාර්ථයෙන් මනසින් පැහැදිලි කරන්නට යෙදුණු ධර්මානුශාසනාව තුළ අපේ ජීවිත හැඩගස් සොවා ගන්නට බොහෝ වටින උපදේශ මාලාවක් ලබන්නට හැකියාවක් ලැබුණා. අපි ධර්ම සාකච්ඡාවේදී උපදේශ මාලාවට අනුගතව කටයුතු කිරීමේ මතුවෙනා වූ ගැටලු වගේම මේ නීවරණ ධර්මයන් ඇසුරේ අපේ හිත ඒ තුලින් දවාගෙන ශක්තිමත්ව ගොඩනගා ගැනීමේ අවකාශයේ මතුවෙන අපේ හිතේ මතුවෙන දහම් ගැටලු තවත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන අයින් ඒ අපේක්ෂාවත්ව කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වනොත් ඔබට ආරාධනා කරන විරාමයෙන් පසුව ධර්ම සාකච්ඡාව සමග අපි නැවතත් සම්බන්ධ වෙන මොහොතේ ඔබේ දහම් ගැටලුව ඔබේ ප්‍රශ්න අප අද දවස තුළදී ඔබට ආරාධනා කරන මේ විරාමයෙන් පසුව එළවෙන ධර්ම සාකච්ඡාවේදී ඔබේ දහම් ගැටලුව ඇතැම් විට මේ සාකච්ඡාවට බඳුන් කෙරෙන්නේ ඒ ඔබේ ජීවිතයේ යහපත උදෙසා වන ධර්ම සාකච්ඡාවක් බවට පත් වේවි ශ්‍රවණය කරන්නට ආරාධනා කරමින් මෙතෙන් පාමුලෙන් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. සතුටින් කතා කරන වැඩසටහනට වුණාට පසු අපි අද දවසේ සාකච්ඡා කරපු කාරණා ගෙදර ඉඳලා අහගෙන හිටපු මටම කතා කරලා කියන හැඟීමෙන් තමයි අපි අහගෙන හිටියේ තරම්ම අපේ ජීවිතේ ළඟින් දැනුණා අපේ හාමුදුරන් වහන්සේ ලබා දෙන අනුශාසනාව තුළ ඒ ලබා දෙන උපදේශයේ අවවාදයේ අපේ ජීවිතය නැවත ගොඩනගා ගන්නට මහා ශක්තියක් වුණා කියලා බොහොම සතුටින් කතා කරන පිරිස තමයි ඉන්නේ. ඒ නිසා ඔබ වගේම තවත් බොහෝ දෙනෙකුට ප්‍රශ්න ඇති. තව බොහෝ දෙනෙක් මේ ධර්මයෙන් සැනසෙන මාර්ගය හොයනවා ඇති. අපි ඔබට ආරාධනා කරනවා දැනුවත් කරන්න ඔබගේ ඥාතීන්ට ඔබගේ හිතවතුන්ට මිතුරන්ට දැනුවත් කිරීමක් කරන්න මේ පාමුල පිළිබඳව පූජනීය කැටවල හේමාලෝක නායක හාමුදුරන් වහන්සේ කියන්නේ වසර ගණනාවක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ මේ සසුන් කෙත බොහොම අපූර්ව ලෙසින් ශාසනයත් රැකගනිමින් බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිවිතුරු වූ ධර්මයේ සමාජගත කරමින් අනිත් පසෙන් සමාජයේ ඇතිවෙනා වූ විවිධ පීඩා හමුවේ තැලෙන පොඩි වෙන ඒ අසරණ භාවයෙන් මුදවන්නට නිරන්තරයෙන්ම බුද්ධ පුත්‍රයන්න් වහන්සේ නමක් ලෙස විශේෂයෙන් අපිට බොහොම හිතයිශී කරුණාවන්ත මහා ගෞරවනීය ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ නමක් ලෙස පාර පෙන්වන මඟ පෙන්වන හිත හදන වැඩපිළිවෙලට දායක වෙන ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට හැමදිනම එක හා සමානයි අද දවසේ අලුතින්ම දැක්ක කෙනෙක් වුවත් උන්වහන්සේ අභියසට පැමිණෙනොත් එහෙම උන්වහන්සේ බොහොම ආදරෙන් කරුණාවෙන් ලින්ගතුව හිසට අත තියලා ආශිර්වාද කරනවා ඒ ආශිර්වාදය ලබන්නට ප්‍රිය ලංකාවේ බොහෝ දෙනෙක් ඉන්නවා අපි නිරන්තරයෙන් මේ පිළිබඳ සිහිපත් කරලා තිබෙනවා ඔබට. එවැනි හෘදයාංගම මිනිසයන්ගේ ඇති අඩලුහුඩුකම් පිළිබඳව ගෞරවයෙන් ඒවා හදා ගන්නට මාර්ගය කියා දෙන ස්වාමීන් වහන්සේ නමක් ලෙස අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට ඕන. ඒ නිසා ඔබේ දහම් ගැටලු ඉදිරියේදී අපි සජීවී ලෙසින් මෙත් පාමුල නැවත ආරම්භ කර දිනේක මේ පුදබිමට නැත්නම් ගම්පහ විශ්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයට පැමිණ ධර්මය අහන දවසකට ඉදිරිපත් කරන්නට අවකාශය ඔබට ලබා දෙනවා. ඒ නිසා ඉදිරියේදී ඒ සඳහා ඔබ සූදානම්ින් සිටින්න දැන් බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ කොයි මොහොතක අපිට නැවතත් පුරුදු මට්ටමට පෙර ගම්පහ විශ්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයට ඇවිල්ලා බණ පදයක් අහන්නට ලැබෙයිද කියන කාරණය එය අපේ අතේම තියෙන කටයුත්ත. අපේම රැකවරණේ අපිම හදාගෙන මේ වෛරසය සම්පූර්ණයෙන්ම මේ රටින් තුරන් කිරීමට දායක වෙන්න ඕන අපිමයි. ඒ නිසා යම් පූර්වාදර්ශයන්
රජය විසින් බලධාරීන් විසින් සෞඛ්‍ය අංශ විසින් ලබා දෙනවා. ඒ මඟ කටයුතු කිරීම අපේ යුතුකමක් වගකීමක්. මෙලෙස හැසිරුණොත් එහෙම මෙලෙස කටයුතු කළොත් එහෙම ඒ උපදෙස් නිසි ලෙස පිළිපැද්දොත් එහෙම අපි බලාපොරොත්තු වෙන්නේ ගම්පහ මිරිස්වත්ත ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනයේ ඉරිදා උදෑසන ඇවිල්ලා බණ පදයක් අහන්නට ලැබෙන අවස්ථාව වැඩි ඈතක නොවෙන්නට පුළුවන්. ඒ නිසා ඒ හිත එලෙසම පවත්වා ගනිමින් නිවසේ ඉඳලා බණ අහන ඔබට මේ වෙසක් කාලයේ වෙසක් මාසයේ ක්‍රමක්‍රමයෙන් ගෙවි යන මොහොතක්. ඉන්පසුව ලබන මාසයේ මුල පොසොන්පුර පසළොස්වක පොහොය උදා වෙනවා. අපිට පොසොන්පුර පසළොස්වක පොහොයත් අපිට විශ්වාස කරන්නට බැහැ. පෙර පොසොන්පුර පසළොස්වක පොහොය අපි කටයුතු කළ ආකාරයට සිදු කරන්නට පුළුවන්කම ලැබෙවි කියලා කොහොම නමුත් ඒ හිතේ තිබෙන ගෞරවය අඩු කරගන්න එපා. විදුවක්වත් එය එලෙසින්ම පවත්වාගෙන ධර්මයට නැඹුරු වෙමු. දහම් අනුශාසනා ශ්‍රවණය කරමු. ඒ වගේම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමු. අපේ හාමුදුරන් වහන්සේලා අපිට බොහෝම කල්යාණ මිත්‍රයන් වහන්සේ ලෙස කටයුතු කරනවා. ඉතින් මේ උන්වහන්සේලා පෙන්වන මාර්ගය ගමන් කරන්නට අපේ ජීවිතය හදා ගන්නටත් අපිට ඒ ඔස්සේ හැකියාවක් තිබෙනවා. අපි සාකච්ඡාව ආරම්භ කරන්නේ වෙනි පරමාර්ථයකින් ඔබට යහපත සැනසුම ඔබේ පීඩාවන් දුරු කරන ධර්ම සාකච්ඡාවකට මේ දොර ඇරේවායි කියන ප්‍රාර්ථනා හිතේ තබාගෙන තමයි ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙන්නේ. පූජනීය වන්දනීය කැටවගේ මාළුක නායක හාමුදුරන් වහන්සේව මෙත් ප්‍රාමල ධර්ම සාකච්ඡාවට නැවත වාරයක් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන අවසරයි අපේ හාමුදුරනේ. ඇත්තටම හාමුදුරනේ දැන් අර මා සිහිපත් කරපු කාරණාව තුළ මිනිසුන්ට කවදාද එළියට ගිහිල්ලා තින්මන් මේ ඉදිරියට කතා කරලා කියනවා අනේ ඉතින් එකකින් මේට අවුරුදු 10කට 12කට කලින් පටන් ගත්ත පින්කම් එක්ක අපි හැමදේම හිටියා. දැන් මේ වගේ තත්වයක් අපිට කවදා උදා වෙයිද කියලා අපි බලාගෙන ඉන්නේ කියලා. සහ ඒ අතරතුර තවත් බොහෝ අය කතා කරලා කියනවා මෙත් පාමුල දැන් කොහොමද කරන්නේ? මෙත් පාමුල කැටවල හාමුදුරුවෝ ළඟට ගිහිල්ලා පටිගත කරගෙන ඉන්නේ. දැන් මිනිස්සු එන්නේ නැද්ද එතෙන්ට? අපිට ඉන්න ලැබෙන්නේ කවදාද? මෙහෙම හැඟීම් තියෙන්නේ. ඒ කියන්නේ එක පැත්තකින් ඔබ වහන්සේ ඕ ගෞරවනීය දේශකයන්න් වහන්සේලා අභියසින්දලා බණහන් දින කැමැති. අනිත් පස්සෙන් මේ විහාරස්ථානවල අඩුලුඩුකම් හොයා බලා ඒවට සහයෝගය ලබා දෙමින් ඒ ස්ථානවල ගැවසෙන්නට තිබෙන හිතේ පුදුම ශ්‍රද්ධාවක් මුසුමුණු හැඟීමක් තියෙනවා. ඇත්තටම හඳුනන්නේ මේ බලාපොරොත්තුවක් ඉන්නකොට අර නොයවසිලිකම ඔයස්සෙත් මතුවෙන්න පුළුවන් අද මාතෘකාව වුණා. ඉතින් ඒ නොයවසිලිකම් භාවය අපිට බොහොම සීරු මාළුවට ඉවසීමෙන් දරා ගන්නට සිදු වෙනවා. පින්නත් ඔබ හැමත තුනුරුවනී අනන්ත ආශිර්වාදයෙන් ආයුරාරෝග්‍යදී සුවසාන්තිය සැපත සැනසෙල්ල සහ හිතේ පවතින ආධ්‍යාත්මික බලාපොරොත්තු විශේෂයෙන් පුණ්‍යකාමී ජීවිත ගත කරන්න තිබෙන බලාපොරොත්තු වගේ පෞද්ගලික ජීවිතය ස්වභාවික වශයෙන් ගත කරන්න තියෙන බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ කරගන්න දවස වැඩි ඈතක නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තයි අපිට දැනෙනවා එක වරකම අපි අධිවේගයෙන් ගමන් කළ ජීවිතයක් එකතැන නැවතුණා වගේ. නමුත් අපි දීර්ඝ ගමනක් වේගයෙන් ගමන් කළ වාහනයකට විරාමයක් ඕනේ. මේ විශ්වයේ මං හිතන්නේ හැමදේම හැම අවුරින්ම යම් කිසි විධිමත් රටාවකට සැලසුම් කරනවා කියලා. වාහනයක් වුණත් අපි බොහෝ දුර ඈත ගමන් කරාම වේගයෙන් අපි ඒක වාහනේ බොයින් කරන නිසා ටිකක් නිවෙන්න අරිනවා. බොනට් එක ඇරලා තියලා තියෙනවා. දැන් අපි මේ දවස්වල බොනට් එක අරගෙන ඉන්නවා. දැන් ටිකක් කූල් වෙලා තියෙනවා. එක තැනක ඉඳගෙන ඒක මේ ගහකොළ තුරුලතා පරිසරය හරහා වගේම ඕසෝන් ස්තරය දැන් නැවත ප්‍රතිසංස්කරණය වෙලා කියන කතාවක් මම අහකට කියනවා. හැමදේම අලුත් වෙලා තියෙනවා ජීවිතේ. ඒ වගේ අපේ ජීවිතය අලුතින් පටන් ගන්න ලැබෙන දවස් වැඩි ඈතක නැහැ. නමුත් අපේ මිනිස්සු අලුත් වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම හඳුනන්නේ නැත්නම් හරි වැදගත් වහන්සේ පැහැදිලි කරපු තැනම දැන් අපි අර අධි වේගයෙන් ගමන දුවල ඇවිල්ලා එක පාට තීරින්ග තද කරලා නැවතුණා. එහෙනම් අපස්සට හැරලා බැලුවහම අර ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වගේ වැඩක්. හැරලා බලුවම ලොකු දෙයක්වත් නැහැ. හැබැයි අපි අර නොවිස් ඉවසිලිමත් කමක් නැති ඒ නැත්නම් සංසුන් භාවයේ විසිරියාම් මේවත් එක්ක අපි යම් දේවල් පිළිබඳව තීරණ අරගෙන තිබ්බේ. අපි මෙහෙම ගියොත් එහෙම කියන්නේ මේ தත්ත්වයට කලින් අපි ගොඩක් වෙලාවට යම් තීරණ ගන්නකොට බය වෙනවා. මෙහෙම ප්‍රශ්නයක් වුණොත් එහෙම අපි අසරණ වෙයි. අපිට දුකක් දෙන්නේ. මේක කරගත්තේ නැත්නම් අපිට පාඩුවක් වෙයි. දරා ගන්න බැරි පාඩුවක් වෙයි. මෙහෙම කියලා අපි යම් තැනකට හිර වෙලා කොටු වෙලා සංකීර්ණ වෙලා ඉන්නවා. හැබැයි කුමන හෝ හේතුවක් නිසා ස්වභාවිකව වෙන්න පුළුවන් නැත්නම් කුමන හෝ හේතුවක් නිසා ඒ තත්ත්වෙට මොන දුන්නාට පස්සේ ඉතින් ලොකු සැහැල්ලුවක් තියෙනවා අර පිච්ච දේවල් වෙලාත් නැහැ. ඒ කියන්නේ මේ පිම විසින් අපේ හිත හසුරුවාගෙන සංකීර්ණ කරගෙන ඉන්නවත් වෙනවා. සැබවින්ම දැන් අපේ සමස්ත ජීවිතේම අප විසින් තම සංකීර්ණත්වයට පත් කරගෙන තිබෙන. දැන් උදාහරණයක් වශයෙන් ගත්තම
අපේ පැරණි මිනිස්සුන්ට අද අපට මේ තියෙන විවේකය හෝ විරාමය හෝ කොරෝනා වසංගතය නිසා උදා වුණායි කියලා අපි කල්පනා කරනවා. නමුත් පරණ මිනිස්සුන්ට මේ විදිහේ විවේකය මේ විදිහේ විරාමය තිබෙන නිසා තමයි අහස් කුස සිමෙන්ත කොත් කරන සහිත ස්තූප නිර්මාණය වුණේ. මිනිස්සු අවුරුද්දේ අනුගාන මාස 3-4 ආධ්‍යාත්මික ජීවිතේ මුළුමනින් කැපලා හිටියා. වස් කාලය කියලා කියන්නේ දැන් මේ ඉදිරියට එන ඇසල පොයින් ඉඳලා දිගට මිනිස්සු ලොකු ආධ්‍යාත්මික සෝයක් වින්දා විවේකයක් ලබා ගත්තා. මිනිස්සු හරි සරල ජීවිත ගත කළා. ඒ කුඹුරු වපුරලා ඊට පස්සේ නිදහස හිටියා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි පරණ ගෙයක් ගමු උදාහරණයක් වශයෙන්. පරණ ගෙයක් ඇතුළේ ජීවත් වෙන්න මිනිස්සුන්ට තිබුණු මේ වියදම් ඉතාමත් මවමයි. එකක් කුඹුරෙන් ගත්ත වී ටික විස්සට දාලා නැති වෙනකොට ගන්න ඒ ටික තිබුණා. අනිත් කාරණය පරණ ගෙවල් හදලා තිබුණේ මැද මිදුලක් සහිතව. මැද මිදුල තුල ගස්වල තිබුණා. ඒ වගේම වාතාශ්‍රය සැලසෙනවා. ඒ හේතු නිසා පරණ මිනිස්සුන්ට AC ඕන උනේ නැහැ කාමරයක් ගන්න. ඒ මිනිස්සුන්ගේ ජීවිත සරලයි. දැන් මිනිස්සුන් ජනගහනය වැඩි වීම සමග මිනිස්සුන්ගේ අවශ්‍යතා ප්‍රබල වීම සමගම අවශ්‍යතා සංකීර්ණ වීම සමගම මිනිස්සුන්ගේ අවශ්‍යතා එකක් පරයා එකක් වැඩි වුණා. ඒ කියන්නේ සංකීර්ණ වෙනවා කියන්නේ අවශ්‍යතාව වැඩි වෙනවා කියන අපි අවශ්‍යතා හදාගෙන එහෙම නැත්නම් අවශ්‍යතාවය ඒ තිබ්බ ඒ කියන්නේ දත් තිබ්බ එකම තමයි අද තියෙන්න ඕනේ. ඇත්තටම අද පුරාණ රටාවට අපහු මිනිස්සු සකස් වෙමින් යනවා. එහෙමයි. දැන් අද මිනිස්සු අලුතෙන් බලන්න අලුත් ගියක් හදනකොට මැද මිදුලක් හදනවා කියන්නේ. එහෙමයි. දැන් පරණ මිනිස්සුන්ගේ ජීවිතේ ඒ තුල තියෙන අගය අද මිනිස්සුන්ට වැටහිලා තියෙනවා. මිනිස්සු පරණ බොහෝ දේවල් දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම අපි පරණ මැටි මුට්ටි වල තමයි බත මාළුව හැදුවේ. දැන් අද බලන්න සුපිරි හෝටල් වල ඉස්සරහ තියලා තියෙන්නේ මොනවද? මැටි මුට්ටි. එතකොට නම් දාන්නේ තේ නම්ම තමයි. ඔව් ඒ පරණ නම්ම. ඔව් පොළොතු පාගියයි. පොළොතු ඇවිල්ලා එතකොට ඒකේ තියෙන సౌందර්යය යටින් ජීවිතේ දීප්තිය වෙන එකක්. උඩින් පේන්නේ හරිය නිකන් පොළොතු ටිකක් වහලා මිනිස්සුන්ගේ ජීවිත හරි අල්පෙච්චයි. ඊළඟට පැදුරු කැලක් කියලා වාඩි වෙන ඒ වගේ ගමේ ගතිය අද අලුත් පැටර්න් එකක් හැටියට ඇවිල්ලා තියෙනවා. පැටර්න් එකේ දැන් ඔය කියන ස්වභාවය අපි හඳුන්නේ හිත ඇතුළේ මේ පේන්නේ එතකොට. ඔව්. ඒ කියන්නේ අපි පිටින් කොච්චර සංකීර්ණ වෙලා යම් සුඛෝපභෝගී දේවල් කියලා යම් දේවල් අල්ලගන්න උත්සාහ කරුවත් හිත ඇතුළේ තිබෙනවා සරල ඒ වගේම අර පරණ ක්‍රමය අපිට හරි වටිනවා කියලා. ඒකනේ ඉතින් කොහොම උත්සාහ කරන්නේ ඉතින්. ඇත්තටම දැන් අපි ඉස්සර ගමේ පන්සලෙන් දුන්න ආදර්ශය ගත්තොත් මාත අපේ ගමේ පන්සලේ මත ඒ ආදර්ශය දීලා නේද ඒ ගමේ පන්සල තරකීක සියලු සංකීර්ණතාවයන්ද පත්වලා තියෙනවා. මහා ව්‍යාකූල තත්ත්වය පන්සලක් අලුත් වැඩියා කරනවා කියන එක දැන් ලේසි වැඩක් නෙමෙයි. ඉස්සර හතරමංගල්ලි කියලා එකක් තියෙනවා රජමහා විහාරවල මේ පිදුරු හැවිල්ලන එක. මොහොමැටි ගන්න එක. ඒ තුන හරි සෞඛ්‍ය ආරක්ෂිත වැඩ පිළිවෙලක් තිබුණා. එහෙම බලන්න කිසිම පන්සලක තියෙනවද කියලා ඒ වගේ දේවල් පුරාණ කාලේ සම්ප්‍රදායවල රජමහා විහාරවලවත් ඒවා කරන්නේ නැහැ. ඒකට අපි ඔක්කොම අපේ රජයේ කියන මොඩල් අයින්. ඒ නිසා උඟ කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත සරල නැහැ. මොකද මට හැමදාම පහර ගන්න හින්දා අපේ ඔය වල්පල ගෝතමහමුදුරෝ මාතුන්ට පහර ගන්න ඕන. ඔබට සමහරවිට ළඟනේ නොයිකිනින්ද වේරෙනවා වගේ. දැන් බලන්න උන්වහන්සේ පහුගිය කාලේ දැන් අපේ බෞද්ධලත හදද්දී පිදුරු හෙව්ලුවා. අදත් ගිහින් බැලුවම තුරුලතා අතරින් ඒ නේද සක්මන් මරු ටික දිහා බැලුවම ඒ තියෙන පරිසරය දිහා බැලුවම අන්න පැවිදි ජීවිතයක තියෙන අල්පේච්ඡතාවය. දැන් උන්වහන්සේ පිළියන්දර වැඩේට වෙලා වෙන්නේ පිළියන්දර ආයතනෙ මම දැක්කා. උන්වහන්සේගේ කුසිය ලන්තරම කියලා තියෙනවා. ඒ වගේ වලිතිවිති හදලා තියෙනවා. ඉතින් ඒ සරල භාවය අද අපේ පරණ පන්සලක දකින්න තියෙනවා. ඒකත් දැන් මේ උන්වහන්සේලා තරුණ වී ස්වාමීන් වහන්සේලා බලන්න කොයිතරම් අර පරණ දෙයට උන්වහන්සේ පියාව නැඹුරුව ඇත්තටම මෑත යුගයේ දැක්ක පෞරාණිකත්වයට ගොඩක් ඉඩ දුන්නු වටිනා කියන යතිවල මහන්දරමකෙත් උන්වහන්සේ අගය කරනවා පුතෙක් එක්ක අගය කරනවා වගේ මේ වහන්සේට ඉන්න මේ ගොඩනැගිල්ල අතිශයින්ම පරණයි අපි දකිනවා. මේකන්සේ වට ඉන්න දෙන්නේ නැහැ කොහොමත් මේ අර කිව්වගේ මං කිව්වලේ මට පරිගන්නේම හුඟක් තියෙනවා වගේ කාමරේ කඩලා දාලා වෙන කාමරයක් මොකද්ද හදනවා කියලා මේ ගුණන් පදක්ව දෙන්නේ නැති කොටි එක ඉරවලා ඉන්නේ කියන
අර උන්වහන්සේ දැන් කුටියක් සකස් කරගෙන යනවා. ඉතින් ඒ අර තියෙන පරණ ගතියට මේ හරි පුදුම හිතෙනවා මට මේක. යෞවනත්වය මං හිතන්නේ ගමේ සුවඳ අම්මාගේ ලැබිච්ච ආభాසය තාත්තගේ ලැබිච්ච ආభాසය වගේ එකක් වෙන්නේ නැති ඒ පෞරාණිකත්වයට දක්වන සැලකිල්ල. දැන් මං හිතන්නේ උන්වහන්සේ දිහා බලාගෙන හිටියොත් උන්වහන්සේගේ වැඩ පිළිවෙල දිහා අධීක්ෂණයක් කළොත් කෙනෙක් කොහොමද ජීවිතේ පවත්වා ගන්න ඕන මේ සංකීර්ණ නැති දුවන ජීවිතේට විරාමයක් තියාගෙන ඉන්නේ කොහොමද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් මේ පොපතරයක් උන්වහන්සේ සකස් කරලා තියෙනවා. මම දැක්කා නායක හමුදුරන් වහන්සේ නමක් ලෙස එසම කටයුතු කරන අපේ මිරිසවැටි නායක හමුදුරුව අපේ හමුදුරනේ. උන්වහන්සේගේ විහාරස්ථානයේ මිරිසවැටි විහාරස්ථානයේ නවීන ගොඩනැගිලි කරලා තිබෙනවා. හැබැයි උන්වහන්සේ වැඩ ඉන්නේ අර පරණ මැටි කුටියමයි. උන්වහන්සේගේ ඔය විතක සවිනාස එතකොට මේ පරණ මැටි කුටිය තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ කියලා. මෙතන තරම් සිසිලසම් මෙතන තරම් දෙන්න අවස්ථාව තව මේ විහාරස්ථානයේ කොතනකවත් නැහැ කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. මට හරි සතුටක් දැනෙනවා. කිනත් පුතේ ඔබට පේනවා ඉස්සර අපි භාගවිත්‍යක් තියෙන ස්තෝප් වෙනකන අපට කටයුතු කරන්න පුළුවන්. පන්සල් වල කවුරුත් අහම කතා කරන්නේ බරාන්දේ ඉඳගෙන. එහෙමයි. දැන් ඔබයි මාමී පටිගත කරන මේකේ ෆෑන් දෙකක් දාගෙන ඉන්නේ අපි. මොකද එක හුරම් පොදක් ඇතුළට එන්න විදියක් නැහැ. මොකද අපිට එකක් තියෙන භූමිකාරී තියෙන සීමාවයි බව. නැත්නම් ඇත්තටම නිරාවරණය වෙච්ච තැනක් වෙන තරමටම හරි මනසක් සරලයි. දැන් මේක අසට ආවම මනසක් සරල නැහැ. මනසක් හරි කෙරවල බැලුවොත් බොත් වහන්සේලා ඉහළට කියන එකක් ඇත්තෙම නැහැ. එහෙමයි. ඉතින් මේ හිතේ තිබෙනා වූ ඒකාග්‍රතාවය ගොඩනගා ගන්නට පුළුවන් නම් ඔබ වහන්සේ මට හිතෙන්නේ මේ වගේ කොටු වුණු කාමරයක ඉඳලා මේ වැඩසටහන අද දවසේ කළා. ඔබ වහන්සේගේ හිත නිරවුල් නිසා, ඔබ වහන්සේගේ හිතේ තිබෙන මේ අර සංසුන් භාවය නිසා, ඒ ඉඳුරන් ඔබ වහන්සේ පවත්වාගෙන යන නිසා ඔබ වහන්සේට ඒ සංකීර්ණ තැනක වුණත් හිත යම් ආකාරයකට වෙනස් කරගන්න පුළුවන්. කියන අපි දෙන්න මේ පාඩම අපි අද දවසේ කියමු බණ මෙතන දිනනවා. දැන් මට ඒකට මෙහෙින් නැහැ හරියට දොස් කියනවානේ. මේ ලෝකේ දෙයක් ගණන් ගන්න නැහැ කියලා. ඒ කියන්නේ හිත නිරවුල්වහම ඉදහස්ස තියාගෙන ඉන්න ඇතරේ මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා මගේ මිහින් වහන්සේලා මට අතහොලවලා යමක් ගැන කරන්නවත් යමක් ගැන හිතන්නවත් ඉඩ තියන්නේ නැහැ. දැන් මේ වලතොරන් ඉවර වෙලා අපි ඊළඟ කටයුත්ත කරනකොට එතන සියල්ල සූදානම්. ඉතින් ඒකින්ද වෙන්නේ මගේ හිතුම් වල සරල නමුත් මම පුළුවන් තරමට සරල ජීවිතයක් ගත කරන්න ඕන කරන වයසක දැන් කල් ගත කරන්නේ කිසිම දෙයක් ඔළුවට අරගෙන බර කරගත්තොත් අන්න එතකොට තමයි අර අවුද්දත්ටි කියන්නේ බුද්ධත්වයේ කියන්නේ සංසුන් බව කියන්නේ අපේ ජීවිතයේ අවශ්‍යතාව සංකීර්ණ කරගත්ත තරමට තමයි අවුද්දත්ගේ ස්වභාවය නැත්නම් සංසුන් භාවය කියන එක ඇති වෙන්නේ. අපි ඒ නිසා පුළුවන් තරම් ජීවිතය බලන්න ඕන සංසුන් භාවය හදාගන්න. දැන් ඕනම ගැටලුවකට ආවේගව පිළිතුරක් දෙන්න හිතන වෙලාවක කවුරක්වත් නැති තැනකට ගිහින් නිදහසේ පැය භාගයක් කල්ගත කරන්නේ. පැය ඕනම ධර්මෝ තීන්දුවක් ගන්න ඔබට හිතුනොත් ඔබ තීන්දුව ගන්න ඉස්සර පැය භාගයක් ඔබ කොහේද වනගබකට ගිහිල්ලා නිදහස්ව ඉන්න. මගේ හිත නිදහස් වේවා කියලා හිතන්න. මොකද නිදහස් හිතට තමයි පැහැදිලි අරමුණු ගලාගෙන එන්නේ. එතකොට දැන් මේකම තමයි අර සමාධිය කියලා මම කිව්වේ. මේ නිදහස් නොවන හිතට කියන්නේ උද්දච්ච හිත කියලා. එතකොට නිදහස් වෙච්ච හිත සියලු ආරම්භණයකින් හිත නිදහස් කර ගැනීම තමයි මානසික සම්තෘප්තිය. මම කතා කරලා පස්සද්ධිය පිළිබඳ සත්බොධ්‍යංග වලින්. එතකොට කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් ඒ දෙක ළඟම තියෙන එක තමයි ප්‍රීතිය. අද අපට නැති වෙලා ගිහින් තියෙන ප්‍රීතිය. ලද්දා ප්‍රීති මනෝහෝති. ලැබිච්ච ප්‍රමාණයෙන් හිත ප්‍රීතිමත් කර ගන්න පුළුවන් නම් කෙනෙකුට අර මම කිව්ව අධිවේගින් ආවිලා නැවතිච්ච තැන ඉඳලා අපි තීරණය කරනවා අපට මෙතෙක් නොතිබුණු යම්කිසි සැනසෙල්ල ජීවිත මගේ යම්කිසි විරාමයක් නිකන් අමුතු සිඩසක් වගේ එකක් අමුතු විවේකයක් වගේ එකක් අර මේ කාලේ ලැබුණා කියලා හිතෙන්නේ නැද්ද පුතා? කාය විවේකයි චිත්ත විවේකයි දෙකම මිනිස්සුන්ට කාටකට මිනිස්සු නිතින් කරදර කරගත්තොත් වෙනම ප්‍රශ්නයක් ඒක. නමුත් අපිට කාය විවේකයි චිත්ත විවේකයි දෙකම ලැබලා ජීවිතය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න. ඔබම අවස්ථාවක් උදා වුණා කියලා නෙමෙයි හිතෙන්නේ. ලොකු පිට හොඳයි කියන තරමට එන්න ඕන ජීවිතය හැමදේම. මට මතක් වෙනවා අපේ මේ තායතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා අපිට එක කිව්ව මෙන්න මේ වගේ කතාවක්. මට ඒක මේ අවස්ථාවට ගැලපෙනවා කියලා හිතෙනවා. පින්නතර මේ අපි ගැන අපි කතා කරන්නේ. දැන් කොරෝනා වසංගතය නිසා ඇති වූ ඇඳිරි නීතිය මත නිවසට කොටු වුණාම අපි හරි පීඩාවක් ඉන්න. එකපාරටම පුදුම පීඩාවක් අම්මෝ මේක කොයි වෙලාවෙ ඉවර වෙයිද මේක දැන් ඇති වෙලා තියෙන්නේ මේ කන බොන කෑම වුණත් එපා වෙලා තියෙන්නේ අර පුරුදු සමාජයට යන්න හිත පුදුම විදිහට දැඟලුවා. හැබැයි මාසයක් ගියා මාස දෙකට ආවා. දැන් මොන්නේ ඒකට පුරු වෙලා අපි. දැන් අපි වැඩට යන්න. ඇත එළියට යන්න. අදිමදි කරන අපි දැක්කනේ කර්පේ නැත්නම් මේ ඇඳිරි නීති ඉවත් කරපු සැනින් කොච්චර ප්‍රමාණයක් ජනගහනයක් නගරයට ආවද?
දැන් හැබැයි ඇඳවිත ඉඳලාට එච්චර වහයක් ඉන්නේ දැන් වැඩක් කරු නැද්ද කියලා කියන්නේ දැන් මට හිතෙන්නේ දැන් පුතා කරා නම් විවේක නැහැ කොහොමදවත්. නමුත් නීතිපතා වැඩට නොගිහින් ගෙදර හිටපු අයට සතියේද ඇඳුම් දෙකයි හොදන්න තිබුණේ. වැඩට යන දවස්වල සතියේද ඇඳුම් 7ක් හොදන්න තියලා වෙනමසේ පොඩියට විදිහට බලුවොත් 14ක් කියලා හොදන්න. දැන් බැලුවම මිනිස්සුන්ට ඒ වැඩ අඩු වුණා මිනිස්සුන්ට. කාය විවේකී ඉන්න ලැබුණා මං හිතන්නේ මිනිස්සුන්ට. එහෙමයි. ජීවිතේ අඩුපාඩුකම් තියෙන එක හැබැයි. නමුත් ඉතින් නූතන මෙවලම් පාවිච්චි කරලා ප්‍රසාව කරන්න ඉඩ දුන්නානේ පහුගිය කාලේ. එහෙමයි. ඒ නිසා මිනිස්සුන්ට ඕනෑකම තියෙනවා. මිනිස්සුන්ට නැත්තේ ඕනෑකමනේ. එහෙමයි. මිනිස්සුන්ට ඕනෑකම අමාරු වෙන්නේ. එහෙමයි. ඕනෑම සැනසෙල්ලක් ලබා ගන්න පුළුවන් ඕනම සංකීර්ණ ගැටලුවක් ළඟින්. හොඳයි. ඇතැම් විට අපි කියන අපේ හාමුදුරුවෝ මගේ හිතට කිසි නිදහසක් නැහැ. මෙයා නිසා දරුවා පෙන්නනවා, ස්වාමියා පෙන්නනවා, තව ඥාති හිත මිත්‍රාදීන් මෙයාලා නිසා හිතන නිදහසක් නැහැ. හරි කලබලයි කියන එහෙම ප්‍රකාශ අපි කරනවා. එතකොට මේ කතාවල යම් ප්‍රමාණයකද සත්‍යතාවයක් තියෙනවා. අපේ හිත තුළ තියෙන නිදහස අපි විසින්ම අපේ ගොඩනගාගත යුතු දෙයක්ද බාහිර පරිසරයෙන්, සමාජයෙන්, ඥාතීන්ගෙන් මේ අයගෙන්ද සම්පූර්ණයෙන්ම අපේ හිත අවහිර කරලා තිබෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන එක බණපදයක් අපි ඔබට ආදේශ කරගමු. එහෙමයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මහණෙනි කාමය තියෙන්නේ බාහිර ලෝකේ වස්තු තුල නොව. තමන්ගේ චිත්ත සංතානය තුලමයි. ඒ වගේ අපට අසහනය කියන එක තියෙන්නේ බාහිර අය නිසා කියලා අපි හිතනවා. බාහිර අය මනස ඇතුළට ගෙන මනස කරදර කර ගැනීමෙන් තමයි අපට ඒ අය කරදරයක් බවට පත් වෙන්නේ. අපට දැනෙනවා නම් මම හොඳින් කිව්වා, බැනලා කිව්වා, මං ගහලා කිව්වා. ඉතින් හැදෙන්නේ නැත්තම් මම මොකටද ඒ වෙනුවෙන් කරදර වෙන්නේ? මම මගේ හිත නිදාගෙන තියාගන්නවා. මම ප්‍රශ්න ආවම ඇයි ඒක කළේ කියලා අහනවා. දනුවන් දෙන්න උනාම දනුවන් දෙනවා. නමුත් මම මගේ හිත නිදාගෙන තියාගන්නවා කියන තැනට එන්න පුළුවන් නම් බාහිර අහවලා නිසා මට අසහනෙන් ඉන්නේ, අහවලා නිසා අසහනෙන් ඉන්නේ. හැබැයි සමාජයේ බහුතරයක් අපිට කතා කරන්නේ අපේ හන්දනේ මං හරි ප්‍රශ්නයකට ඉන්නේ මම මේ වහන්සේත් එක්ක ප්‍රශ්නයක් කතා කරන්නයි කතා කරේ. එහෙම කියනවා. මම කියනවා කියන්නේ. ඉතින් සමහරට විනාඩි 15ක් 20ක් විතර කියනවා. ඔපා එහෙමද? ඒක තමයි. මම මොකද උත්තර දෙන්නේ නැතුවම මං ඒක තමයි කිව්වේ. අපේ හන්දනේ මට පුදුම දැනදිල්ලක් ආවා කියනවනේ. මොකෝ කියලා නෙවෙයි. එතකොට හිත ඇතුලේ තීත්ත දෙයක් එයා කියාගන්න කෙනෙක් කියලා නෑ. මගෙන් උත්තරයක් අහන්නේ නැහැ සමහර කෙනෙක්. එයාට මම දන්නවද මේ මගෙන් උත්තරයක් නෙවෙයි වරපොරොත්තු වෙන්නේ. එයාගේ හිතේ තියෙන පීඩනකාරී තත්ත්වේ දෝර ගලා යන කියාගෙන යන යනකොට අපේ හන්දරත් එක්ක කතා කරාම මගේ හිත මුගක් ඇදුනා. මම කිව්වා මම මොකක් කිව්වේ නැහැ නේ හැදෙන්න. මම මොනවා ටිකක් කියන්න. කියලා මට මතක් කළා දහම් කාරණාව දෙකක්. ඉතින් ඒකලා කියලා දෙන්න. දහම් කාරණා කොට ඒ ආවේගات විදිහට දහම් කරුණු කියලා දෙන්න හොඳ නැහැ. ඔයා හරියටම හරි. ඔයා ගත්ත ක්‍රියාමාර්ගය හරියටම හරි කියලා කිව්වොත් ඒක නරක දෙයකට හොඳයි කියන්නේ නැහැ. මම අපේ හන්ද දැන් හිත හදාගෙන ඉන්නේ. මගේ මහත්තයාට මම පළවෙනි වතාවට ආවාද කළා, දෙවෙනි වතාවට ආවාද කළා, තුන්වෙනි වතාවට ආවාද කළා, එකක්වත් හරි ගියේ නැහැ. අපේ හන්දනේ මම දැන් හිත හදාගෙන ඉන්නේ. මම මිනිස්සේ පතාගෙන ආව එකයි වැරද්ද තියෙන්නේ. පතාගෙන ඉන්නත් මම ඉපදිච්ච නිසා වැරද්ද තියෙන්නේ. ඒ නිසා මම ඉපදීම නවත්ත ගන්නවා මිසක් දැන් ඉතින් මට වෙච්ච දෙයට පීඩා විඳින්න ගිහින් මමමයි ආපහු නිරාදුකට වැටෙන්නේ. ආපහු පස්සට එන්නේ. අපි බුක්කුච්ච කියන එක තෝරන්න තියෙන ඊළඟ නීවර ධර්මයක් ඇතිද? ඒක කරුණු රාශියක් තියෙනවා. හිතේ ගොඩ නැගිලා ලෞකික ජීවිත වශයෙන් ගන්න. ඒ කියන්නේ අපි හඳුනන ඔබ වහන්සේට හිතන විදිහට තව කෙනෙකුට අහුම්කම් දෙන්නට යොමු වීම අද සමාජයේ අඩු ඇති. ඇත්තට හරි විශාල පින්කමක් ඒක පීඩාකාරී තත්ත්වයක් උදා වෙන කෙනෙකුට හැබැයි ඉතින් එයාට මේ හරිම නිදහසේ. දැන් මම දේශනයක් ඇහුවා එක්තරා මාධ්‍යයක අපේ පූජකතුමෙක් ගැන කියන්නේ. ඒ පූජකතුමා කියනවා හරි ලස්සන කතාවක්. ඒ පූජකතුමා ළඟට ඇවිල්ලා පශ්චාත්තාප වීම සඳහා තමන්ගේ ජීවිතයේ ඇතිවෙච්ච යම් ප්‍රශ්න ගැටලු කියනවා. ඉතින් එතුමාටත් අහන්න ලැබිච්ච තවත් පියතුමගේ කතාවක් කියනවා. එක්තරා මිනිහෙක් ඇවිත් දැන් මේ පූජකතුමාට එයාගේ පෞද්ගලිකව තියෙන සියලුම අභිලාෂ කියනවා පශ්චාත්තාප වීම සඳහා. එතකොට හමුදා නිලධාරියෙක් ඇවිල්ලා අහනවා ඔය ඔත්තුකාරයෙක් ඔය එනිසා පූජකතුමා ඔබට මේ කියාපු එක කියන්නේ. නමුත් පූජකවරේ තියෙන විශේෂ කාරණාවක් මේ පෞද්ගලිකව යමෙක් විශ්වාසයට කිව්වොත් හිත හදාගන්නනේ අතරම පව සමා කරගන්නවා කියන එකේ තියෙන හිත හදාගන්න කියනවා කියන එක කවුරුත් කෙනෙකු එක්ක කියන්න බැරි දෙයක්.
මායික කියන්න පුළුවන් නම් ඕනම හොඳ දෙයක් හරි ඕනම නරක දෙයක් හරි මගෙත් වගකීම මම ඒකේ රහස ආරක්ෂා කරන්නේ. අර ඇවැත් දේශනා වගේ ඇවැත් දේශනා වගේම එකක් ඇත්තට රහස ආරක්ෂා කරන්නේ. ඒ පූජකතුමාගේ අර හමුදා නිලධාරිය ඇවිල්ලා අහනවා මොකද්ද කිව්වේ නැත්නම් ඔබතුමා මරනවා. අන්තිමට පූජකතුමාගේ බෙල්ල කපලා මරුවා පූජකතුමා කිව්වේ නැහැ. අන්න ඒ වගේ අර ඔබ කිව්වනේ යමෙකුට යමක් කියනවා නම් අක අහගෙන ඉන්න හරියට පින් සිද්ධ වෙනවා කියලා. අහගෙන ඉන්න ඉතින් රණේ පින් සිද්ධ වෙන්නේ. උත්තර දෙන එකක් එයාට විතරක් දීලා යුව දේ බෙල්ල කැපුවා. මේක අපේ කතාව කරන මතක් වුණා ඒ වගේ දේශනා කරනවා. බෙල්ල කැපුවා කියන්නේ නැහැ කිව්වොත් කියන්නේම නැහැ. පොත් දිවෙන් දිව ගාගෙන අපි හොඳට ඉන්නකොට තියෙන සියලු රහස් පොඩ්ඩ හිමිහෙකට මං එයාගේ කැරක්ටර් එක දන්නවා මට ඕන නම් කියන්න පුළුවන් කියලා අපි ඔක්කොම එළියට දානවනේ. දෙවියන් දේශපාලනේ අපි දකින්න ඒ නිසා මේ හිත තුළ තියෙන පීඩාකාරී තත්ත්වය කිසිවෙකුට කියා ගන්න විදියක් නැහැ. මට සමහර අය කතා කරලා කියන අපේ හැමෝම මං නංගන් ඉන්න තැන මොකෝ කියන්නේ මට හැබැයි හිද්දී එතකොට කියා ගන්න පුළුවන්. මං ඉතින් අහනවා උඹට මං ගැන අවිශ්වාසද? අනිත් ඉතින් උඹේ නම දැනගත්ත එක නම් මට වැඩේ මොකද්ද? මොකද මං මාධ්‍යයේ කියනවා නෑ ස්වාමීනි මගේ හිතට එකඟයි මම නවගම කිව්වේ නෑ එතකොට වහන්සේ මට උත්තරේ විතරයි දෙන්නේ. කමක් කියන්නේ කියන මම අහගෙන ඉන්නවා. ඒ තරම් අපි දැන් ඉස්සර ගමේ පන්සලේ ආමුතුරෝ තමයි ගමේ අමුදෙවි ඔක්කොගේ ප්‍රශ්න විසඳන්නේ. අවුල් විවුල් කියන ගෙවල් අල්ලපු ගෙවල් ඊළඟ ගෙදරත් එක්ක ගැටලුව ආමුතුරෝ දෙන්න දෙගොල්ලන්ගේම දේවාලයට අහනවා. ආමුතුරෝ දන්න මුළු ගමේම මිනිස්සුන්ගේ චරිතය දන්නවා. ඒනට කියන්නේ නෑ ඒක එක කණිත් එක්කනට කියන්නේ නෑ. දැන් බයයි කියන්නේ. ඒ ආමුතුරෝ විශ්වාස නැහැ. ඕ නෑ සුනීතක් කියේ ඔය ආගෙන ගියපු જાති ආවලා දන්නවා නම් අනේ අපි හරි මොකක්ද කිව්වේ කියන්නේ මට අහගන්න ආසයි මං ඔය අහන්න යන්නේ නැද්ද ෂුවර් එකටම කියන්නේ ආමුතුරෝ සුනීතක් අර කියනවා නේද? හරි බයනද? ඒක කියන්න බයයි. හොඳයි මම හිතන්නේ මේ ඒ සමාජය අපේ පැරණි සමාජයේ කොතරම් අපිට ආදර්ශමත් සමාජයක් බවට පත් වෙලා තිබුණාද? හැබැයි අපි පැරණි සමාජය තරම්ම වටිනාකමක් ඇති කියා ඉඳලා වැඩක් නැහැ. අපි ඉන්න සමාජයට මේ පැරණි සමාජයේ ගත යුතු ආදර්ශයන් පූර්ව ආදර්ශ අරගන්න ඕන. අර මම කිව්ව අපේ ගෞතම මහත්මයාගේ බෞද්ධ වගේ. ඉතින් මේ පූර්ව ආදර්ශ ලබා ගත්තොත් අපිට මේ ඉන්න සමාජයේ තිරසෙන්න අව්‍යාජ, නිර්හංකාර, ඒ වගේම හිතේ විසිරුණු ස්වභාවය අඩු, ඒ වගේම ලෝභ, දේශ, මෝහ මේවා පසුපස කෙලෙස් කුලි පස්සේ හමා යන සමාජයේ තරමකට හොන ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා. අපි අහන ඔබ වහන්සේ දේශනාවේදී කිව්වා මුලාමතක වීම පිළිබඳව මාන්නේ පිළිබඳව සිහිපත් කරලා දැන් අපි මේ දේශපාලනික වශයෙන් වැඩි වශයෙන් දකින්න සමාජගත වෙන නිසා විශේෂයෙන්ම දන්නවා දැන් මාධ්‍ය ඇසුරේ අපි මාධ්‍ය ඕනෑම මාධ්‍යයක් ඇසුරු කරන විට රූපවාහිනී වෙන්න පුළුවන්, ගුවන් විදුලි වෙන්න පුළුවන්, සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් මේ හැම තැනකදීම දේශපාලනික වශයෙන් තමයි ලංකාවේ බහුතරයක් මතිමතාන්තර ඇති වෙන්නේ. ගැටීම් ඇති වෙන්නට මූලාරම්භක විස බීජය දාන්න එතනින් කියලා මට හිතෙනවා. මට ඒ නිසා ඔබ වහන්සේගෙන් දැනගන්න අපි දැක්කන දේශපාලනේදී පූර්වාදර්ශයේ පිළිබඳව කතා කරනකොට මුලාමත කියන සමහරු එන්නේ මම අයින්ම තමයි එන්නේ මඩේ බැහැගෙන එන්නේ ඒ දඬු වලින් එන්නේ. එහෙම තමයි අපි දකින්නේ. දේශපාලඥයා විදිහට කටයුතු කරනකොට සමහරු කියනවා නාව පෙරාගත්තු මේ දරුවෝ එක්ක ඉන්නකොට මම වීදියේ හැදුනේ මම වීදියේ මැරෙන්නේ. එහෙම කියලා ඉන්නේ මම හැමදේම මගේ පඩිය පවා මම මේ මිනිස්සු වෙනුවෙන් කැප කරන්නේ කියලා. හැබැයි දිනකට පස්සේ අර මුලාමතක වෙනවා. අපි පැරදුනත් මුලාමත කියලා. පැරදුනත් අර කියපු දේවල් ඔක්කොම ආයි කොහෙද උනේ කියලාවත් නැහැ. ඉතින් මේ පූර්වාදර්ශ සමාජයෙන් අපිට ලැබිය යුතුයි. සහ අපි දැන් කොච්චර එහෙම අපේ මිනිසුන්ගේ තිබෙනවද දැන් එහෙම මේ කියපු දෙයට එසැනින් රැවටෙනවා. අර එක පැත්තකින් මට දෙන්නේ ඔබ වහන්සේ කිව්වා වගේ නොයිවසිලිමත්කම. එහෙම නැත්නම් අපේ හිතේ තිබෙන විසිරුණු ස්වභාවය නිසා අපි යම් මොනවාරි දෙයක් දෙනවා හෝ යම් දෙයක් අපිට පෙන්නපු ගමන් ඒක රැවටෙනවා. හරි ඊට පස්සේ කියපු කෙනක් නැහැ කරපු දෙයක්වත් නැහැ ආපහු අපි පසුතැවෙනවා. ඔය සමාජයෙන් අපි දකින්න තියෙන නිසා අපේ හිතේ ප්‍රබලත්වයේ ගොඩනගා ගන්නට අපි මේ හැම දෙයක් කෙරෙහිම පූර්වාදර්ශී විදිහට බලන්නට සමාජික පැත්තකින් ක්‍රියාත්මක කරන්නට අනිත් පැත්තෙන් අපි ඒවා පිළිබඳ විශ්වාසය තබා ගන්නටත් අපේ හිත ශක්තිමත් කරගත යුතු කාලයක ඉන්නේ. ඔව් දැන් අපි අපේ රට ලෝකයේ බිය කරන ත්‍රස්තවාදියාගෙන් බේරාගත්ත 11 වර්ෂ සමරුව පසුගිය සතියේ අපි සමරනු ලැබුවා. විශේෂ වැඩසටහනකට සහභාගී වෙච්ච උතුරුකරයේ පිරිස ඔවුන්ගේ භාෂාවෙන් කතා කරපු සිංහලට පරිවර්තනය කළ විකාශනය කළ වැඩසටහනින් සමරු වැඩසටහනක් හැටියට ඒ තුළ සිහිපත් කළ අපට ඒ කාලේ නොතිබුණු නොඑක ආකාර දේවල් ජීවිත පීඩා සියල්ල ඉවත් කරලා දීලා අපේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා දැන් ජනාධිපතිතුමා මෙන්න මේ ආකාරයට අපට පහසුකම් ලබා දුන්නා. අධ්‍යාපන ශ්‍රේෂ්ඨ, සෞඛ්‍ය ශ්‍රේෂ්ඨ, මන්මාවත් මේ සියල්ල අපට ලබා දුන්නා. බොහෝ දේවල් කිව්වා. එතකොට
එතුමා බොහෝ දේවල් අපිට කියේ නැහැ. ඒ වගේම එතුමා කළ දේ කිව්වෙත් නැහැ. හුඟක් අය ඊට පස්සේ අපිට හුඟක් දේවල් කිව්වා. කිව්ව දෙයට අපිට රැවටුණා. කිව්ව දෙයට රැවටිලා අපි අලුත් රජයක් කියන එකක් පත් කරගත්තා. 5 අවුරුද්දක කාලයක්. ඒ 5 අවුරුද්දක කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරම්භ කරපු කිසිදු කටයුත්තකින් අපට ප්‍රතිලාභයක් ලැබුණේ නැහැ. අපව මුලා කළා. අපි බොහෝ දේට රැවටුණා. දැන් අපිට ඉදිරි කාලෙදි වටහා ගන්න ලැබෙයි මේ වෙලාවේ බොහොම සිහිනුවණින් අර කියන්නාගේ සේකීවත් අසන්නා සිහිබුද්ධින් සිහියුතින් කියන කාරණාව එන්නේ ඔය ඔබ කිව්ව කාරණාවයි පුතා. මම හිතියේ මෙහෙමයි මට මුලාමතක නෑ මං ගෝවිදරුවෙක් මං කම්කරු පුතෙක් අපේ තාත්තා මෙහෙමයි හිටියේ අපේ අම්මා මෙහෙමයි හිටියේ කියලා මුල බොහොම ඇඹියාව ගියාගෙන තමයි එන්නේ. ඒ නිසා මම දුප්පතාගේ දාඩිය ගඳ දුරනවා කියලා උන්ගේ දාඩිය ලෙව කාලක් බලනවා. මම දෙපා මුලට ගෙනන් දෙනවා දෙපා මුල මැද වැටෙනවා. ඉතින් දැන් ඊට පස්සේ බලයටපත් වුණාට පස්සේ දැන් බලයට එන්නකන් දුරකථන ගණනාවක අංක තියෙනවල දුරකථන කමතන්න පුළුවන්. මේ කාර්යාලයේ දුරකථන ගන්නකොට රින් චන්ද දෙන්නේ දවසනවා. නමුත් ඊට පස්සේ අපි උදේ ඉඳලා රැ වෙනකන් දොරකට හිටගෙන හිටියත් ගිහිල්ලා දුරකථන පැත්තකට විචාරේ. අපට ඒ මිනිස්සු අම්මෙන්න විදියක් නැහැ. ඒ තරමට මේ මිනිස්සුන්ට පිළිගීමට මොළේ මුලාමතක වීම. එතකොට හැබැයි එක වතාවයි ඔය කියන ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන පොරු කරලා ඉස්සර සුව සම්පත් වලට පත් වුණාට පස්සේ අර මම කඩේ මුලාමතකයි කියන. අර දරුවන් ඉගෙන ගියාගත්තම සමහර වෙලාවට කෙනෙක් අනිත් අය ඔක්කොම නූගත් කියන හැඟීම මට මම තමයි උගත කියන හැඟීම අර දිසාවති නාමයෙන් කියපු නිර්මාණය මම කියන්නේ විශේෂම හේතුව ඒකයි දැන් මුල අමතක කරන මිනිස්සු කෙලිදොලින් ගත කළ ජීවිතේ ඇලේ දොලේ ගඟේ නාල පීනලා වනවදුලේ ඇවිදලා ගංගෙටි කාලා ගත කරපු ඒ සහෝදරත්වයෙන් යුක්ත සරල තාම ජීවිත පැවැත් මෙයන් තත්ත්වයකට පත් වුණාට පස්සේ අමතක වෙනවා නම් මුල අමතක වෙච්ච මිනිහා ඒකාන්තයෙන් පිළිහෙනවා. ඒකාන්තයෙන් පිළිහෙනවා. එයාට මදි පුංචිකම නෙමෙයි මං හිතනවා එයාගේ ජීවිතේට මහා ආභරණයක් යම් කිසි කෙනෙක් යම් තත්ත්වයකින් ඉහළට යනවා නම් ඒ ඉහළට ගිය එක්කෙනාගේ නිහතමානී ගුණය හොඳින්ම පේනකොට ඒ නිහතමානීකමේ ගුණය තව වැඩි වෙනවා. ඒ නිලයේ වටිනාකම තව වැඩි වෙනවා. ඒ නිසා මුල මතක තියාගෙන මිනිස්සුන්ට අර ආචාරශීලී වෙන එක ගුණාත්මක වර්ධනයක් ඇති හිතක උතුම් ස්වභාවය. අපි හඳුනන එක අනිත් පැත්තත් අහන්න පිළිතුරු දෙන්න ඔබ හිතන ඇති ආමුදුර ඔය කිව්වට එහෙම හිතන පිරිසුත් ඇති. ඉතින් ඒ නිසා මම වහන්සේගේ අනිත් පැත්ත පිළිබඳවත් වහන්සේ අනුශාසනාවක් ලබන්න කැමතියි. දැන් සමහරව කියනවා දැන් අපි උදාහරණයටම ගනිමුකෝ අපේ මොනිකරුවන් පතිරණ කිවිඳියගේ වහන්සේ කියපු මේ පැතිපෙළම ඒ තුලම දිසාපති වුණාට පස්සේ අපිට පුළුවන් ද අර පරණ විදියට ඉන්න. අපේ ගමේ ගොඩේ සාමාන්‍යයෙන් හිටපු සමාජයේ අය ඒ දිසාපති කාර්යාලයට ඇවිල්ලා අර පරණ දේම බලාපොරොත්තු වුණොත් එහෙම එතකොට අපිට එහෙම ඉන්න බෑනේ. ඔය කියන විදිහට එතකොට අපිට මේ එයාට කරට දාගෙන දෙන්න එහෙම නැත්නම් ඒ සමකුටිය වාඩි වෙලා එකට කටයුතු කරන්න. එතකොට අර මං ඉන්න නිලයට තිබෙන ගෞරවය නැති කරගෙන මේ තියෙන කියලා යම් කෙනෙක් හිතුවොත් එහෙම. කොහොමද? ඇත්තටම එහෙම ප්‍රශ්නයක් එනවා. අපි හිතමුකෝ දැන් යම් කිසි පැවිද්දෙක් ගැන හිතමු. දැන් පැවිද්ද යම් සම්භාවනීය සමාජ මට්ටමක ලොකු ගෞරවයක් ඇතුව කටයුතු කරනවා. එහෙමයි. එතකොට ඒ පැවිද්දගේ උඟා දුප්පත් පවුලක කවුරු හරි ඉන්නවා කියලා අපි හිතමු. එතකොට ඒ පවුලක දුප්පත් එක්කෙනා ඇවිල්ලා මේ නෑදෑකම් කියාගෙන කතා කරලා මේ එයා කෑවේ මෙහෙමයි එයා හිටියේ මෙහෙමයි එයා කියනවා එහෙම කියන පම්පෝරි කියන හරියට මෙහෙමයි කියලා කියනවා. එතකොට සමහර අසන්නා තුල එයාගෙනි අර තියෙන ගෞරවය බින්දුට වැටෙනවා. අපි එයාට එච්චර ගෞරව කරන්න ඕනේ නැහැ. එයා මෙන්න මේ වගේ කෙනෙක්ලු කියලා. එයා පිළිබඳව මේ පහත් හැඟීමක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා දැන් දිසාපතිතුමා සොයාගෙන අපේක නැහැ කියලා වැරද්දකුත් නැහැ. දිසාපතිතුමාගේ වරදකුත් නැහැ. ඔය පදනම තුලින් කරනවා. දිසාපතිතුමාගේ වරදක් තියෙන්නේ දිසාපතිතුමා මේසේ මත හිඳිනා ගලසේ මා අභියස නිහඬව ඔබ කියන තැන විතරයි. ඒතකොට නිහඬවම ඔරුවක් කුසල බලන්නේ නැතුව කොහොමද ඉතින් තොරතුරු ගොඩක් ස්තුති කියන මනුස්සකම කියන එක නැති කරගන්න ඕනේ. ඔව් මනුස්සකම නැති කරගන්න. කියන්නේ මේ මනුස්සයට වචනයක්වත්ම කතා නොකර ප්‍රතික්ෂේප කරන එක අමනුෂ්‍යකමක ලක්ෂණයක්. මිසක් ඒකට නිලයට හානියක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට අපේ දිසාපතිතුමා මෙන්න මේ වගේ යාළුවෙක් ආවා. ඒ ආවේ ධර්මයක් ඇදගෙන. එයා දොරකොඩ ළඟට ගිහලා ආවේ කෑබඩ ගහගෙන. ඉතින් මමයි කිව්වේ මේ නං ඇතුළට යනවා නම් අපි ටික සාරම පාලෙහා දාලා යමු නේද කියලා මම අක්කන් ගියා. දිසාපතිතුමා හිටපු ආසනෙන් නැගිට්ටානේ. නැගිටලා අනේ සීයේ කොහොමද එන්න වාඩි වෙන්න කියලා කතා කළා. මට පුදුම හිතුණා අපේ දිසාපතිතුමා ගැන. දැන් ඒක එහෙම නෙවෙයි. දැන්
දැන් අපි මම දැක්කා පහුගිය කාලේ අපේ ජනාධිපතිතුමා අගපරතමා එයාට පොඩි කාලේ ඒගොල්ලෝ බලාගත්තු ආච්චි අම්මෙකුගේ සහ සම්බන්ධතාවයේ තියෙන දුප්පත් මිනිසෙකුට කියලා ඔළුව අත දාලා කොහොමද ඉතින් කියලා කිසි මම රටේ ලොක්කා මම උඹලා කවුද දැන් මාතරන් වෙන්නේ කියලා ඒකනේ ඒ ජීවිතේට එළිය වැටෙන පිළිවෙල තේරුම් ගන්න ඕනේ. මුළුමනින්ම ගිහිල්ලා ඔබ කිව්වගේ කරදරේ දාගෙන කරටත් දාලා කිව්වට දෙපා මුල දූවිල්ලක් වගේ ඔබ ළඟම ඉන්නම් රෑ දවාලන්න නැතුව ගිහිල්ලා හොයන්නම් කියන කතාව බොරු. ඒව බොරු කරන්නේ නෙමෙයි. එහෙම කළොත් එයාගේ දරුත්වය නැති වෙනවා. බිනිසුකේ දිනවනේ ආත්ම අභිමානය හා ආත්ම ගෞරවය කියලා එකක් තියෙනවා. ඔය දෙක එක්ක සමපාතිකව සමානාත්මතාවය සහ නියතමානී ගුණය ගමන් කරේ. එහෙමයි. එහෙම වුණොත් ඒක ආලෝකයක්. එහෙමයි. ඉතින් මේ தত্ত্বය දැන් බලන්න මම දැක්කා අපි දේශපාලන වශයෙන් හරවා ගන්නව නෙමෙයි නැවත නැවත ඔබට කියන්නේ අපි මේ පාඩම් අපේ ජීවිතවලට ලැබෙන තැන් පිළිබඳව අපි සමාජයෙන් දක්න දේවල් පිළිබඳව කතා කළ යුතුයි. එතකොට අපිට ඒවෙන් ගන්න පුළුවන් හොඳ දේ අරගන්නට නරක දේ බැහැර කරන්නට හැකියාවක් තියෙනවා. දැන් ජනාධිපතිතුමා මම දැක්කා වත්මන් ජනාධිපතිතුමා කියනවා රාජ්‍ය සේවකයෙක් විදියට නිලධාරියෙක් විදියට ඔබේ ළඟට එන කෙනාගේ ප්‍රශ්න ඔහු කියනකම් ඉන්න එපා ඔබ අහන්න. ඔබ නැගිටලා එයාට කරු කරලා ඔබ මේ ප්‍රශ්නේ මොකක්ද කියලා ඉක්මනින් විසඳලා දෙන්න බලන්න. මම එහෙම රාජ්‍ය සේවකයෝ බලාපොරොත්තු වෙන්නේ කියලා. ඉතින් මේ අර ඔබ වහන්සේ කියපු මේ කැඩිපෙලේ තිබුණු කතාව තමයි එතුමන් කියන්නේ. අපි සරල වෙන මිනිස්යන් විදිහට මිනිස්සුયો ගැන දැනකිරීමක් වෙන්න ඕන. ඒ පූර්වාදර්ශය දුන්නොත් අපේ සමාජයෙන් අර කරට දාගන්න මට්ටමට ඉන්නේ නැහැ. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක මේ දැන් මේ තමයි ඒක ඉදිරිපත් කරන්නේ. එහෙමයි. ඒ තරම් වටිනා කියන අදහසක් ඒක. හොඳයි. අපි ධර්මදේශනාවේ මුලට යමු අපේ ස්වාමීන් වහන්සේ. දැන් භාවනාවේ අරමුණ කුමක්ද කියන කාරණේ මට ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමතියි. මොකද හේතුව ඔබ වහන්සේ ධ්‍යාන සිත් මට්ටම් පිළිබඳ සමාධි සිතක් පිළිබඳව කතා කරපු නිසා දැන් ධර්මාවබෝධයේද අපේ භාවනාවේ අරමුණ විය යුත්තේ හිතේ සැහැල්ලුවද චිත්ත ඒකාග්‍රතාවයේද සමාධිමත් සිතක් ලබා ගැනීමද නැත්නම් යම් ධ්‍යානයන් උපදවාගෙන ඒ තුල තිබෙනා වූ විශේෂ වරප්‍රසාද ලබා ගැනීමද අපේ අරමුණ විය යුත්තේ භාවනාවේ මොකද්ද අපේ පරමාර්ථයේ අරමුණ විය යුත්තේ? විශේෂයෙන් ඒක පිළිතුරක් දීම හරිම සංකීර්ණයි. ඒක පුද්ගලයාගේ අරමුණු එක පුද්ගලයාගේ භාවනාව පිළිබඳව තියෙන දැනුම ප්‍රධානව බලපානවා මා භාවනා කරන්නේ කුමක් පිණිසද කියන කාරණාව තේරුම් ගන්න. අද කිතුණු බැතිමතුන්වත් මේ ආනාපාන සති භාවනාව වඩනවා. ඒ ආනාපාන සති භාවනාව වඩන්නේ අතු මොක්ෂයට මේකෙන් හිත කර අධ්‍යාත්මික කාලයක් වෙනවා කියන හැඟීමෙන් නෙමෙයි. අරවලදාරි දෙවියන්හන්සේ විසින් නිර්මාණය කළ විශ්ව සමග අනුයුක්ත වීමෙන් විශ්වමය ආශිර්වාදයේ ගොඩනගා ගැනීමෙන් ලබා ගැනීමෙන් බලාපොරොත්තු තමයි ආනාපාන සති භාවනාව වඩන්නේ. තවත් සමහර කෙනෙක් භාවනාව වඩන්නේ තමන්ගේ ලෞකික වශයෙන් ඇතිවලා තියෙන මානසික පරිපීඩනයට පිළිතුරක් වශයෙන්. උදාහරණයක් වශයෙන් කාමච්ඡන්දයෙන් පිළිති හිත සකස් කර ගන්න ඕන නම් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගියාම උන්වහන්සේ කියනවා ඕකේ අසුබය මෙනෙහි කරන්න. ව්‍යාපාද ධර්මයන්ගේ හිත වෙලී පෙලී තියෙනවා නම් තැලී තියෙනවා නම් අන්නේ ව්‍යාපාදයේ තියෙන එක කරන්න ඔයා මෙන්න මේ භාවනාව කරන්න. එයා මේ භාවනාව කරන්නේ ඒක ව්‍යාපාදය සකස් කර ගන්නා බලාපොරොත්තු වෙන්නේ. අරයා කාමච්ඡන්දය දුරු කර ගන්නා බලාපොරොත්තු වෙන්නේ. එතකොට බොජ්ජංග ධර්ම වඩවන ප්‍රාර්ථනාවෙන් භාවනා කරන යෝගියා ඒ බොජ්ජංග හරහා ගිහින් තමයි අරවත්කෝ හත්වෙනි බොජ්ජංග ධර්ම තමයි උපේක්ඛාව. ඒ උපේක්ඛාවේ නිවනට යන බලාපොරොත්තු වෙන භාවනා කරන්නේ. ඒ භාවනා කරන එක සමතේ වඩලා විදර්ශනාවට යන්න ඕන. එක්කෝ සමතේ වඩලා විදර්ශනාවට යන්න ඕන. එහෙම නැත්නම් විදර්ශනාව තුළ සමතේ වඩා ගන්න ඕන. සමතේ වඩන්නේ බලාපොරොත්තු වෙන විදර්ශනාවක් යමෙක් වඩනවා නම් ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්වය අනුව නාම රූප ධර්මයන් ආධ්‍යාත්මික ධර්මයන් බාහිර ධර්මයන් මනාලෙස ගවේෂණය කරනවා නම් එයාට උද්‍යප්පේ ඥානයි. උද්‍යප්පේ ඥානය ගොඩනගා ගන්න එයාට අවශ්‍ය කරන ශක්තිය තියෙනවා. උද්‍යප්පේ ඥානය තමයි නිවනට සමීපව පහළවන්නා වූ ඥානය. ඒ ඥානය සකස් කරගෙන මේ බලාපොරොත්තු වෙන කෙනෙකුට භාවනාව වඩන්න පුළුවන්. ඉතින් අපි මේ හැම කාරණාවක් කෙරෙහිම අවධානය යොමු කරමු. මොකද සමාජයේ විවිධ ස්තරයන් ඉන්න විවිධ හැසිරීම් නැත්නම් විවිධ ස්වරූපයන් විවිධ හැඟීම් එහෙම ඉන්න පරිසරයක අපි ඉන්නේ. තව සමහර දැන් ශිෂ්‍යෙක් කොට ආනාපාන සතිය හරි බුදු පිළිමයක් හරි අරමුණු කරගෙන භාවනා කරන්න පුතේ කියලා පුරුදු කරන්න ඕන. එයාට මතක ශක්තිය ප්‍රබල කර ගැනීම සඳහා තියෙන හොඳම උපාය උපක්‍රම මාර්ගය තමයි භාවනාව. එයා භාවනා කරනකොට මතක ශක්තිය සංවර්ධනය කර ගන්නා බලාපොරොත්තු වෙනවා. අපේ හැබැයි එහෙම වෙනකොට අනිත් ප්‍රාර්ථනාව තිස්තලා දැන් බුදුහාමුදුරුවෝ චුල්ලපන්තක හාමුදුරුවන්ට රජවරණන් කියලා දෙවි කැලේ පිළිවඳින භාවනා ප්‍රායෝගික වැඩසටහන දුන්නේ. එයාට මතක හිටින්නේ නැති අසනීප වෙන කිව්වනේ.
මේකින් වෙන දෙයක් උනේ. ඒකෙන් සිද්ධ වුණේ වෙනත් දෙයක්. ඒක සිද්ධ වෙනත් එක්කම සමස්ත ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව දැක්ම උන්වහන්සේ තුළ ඇති වුණා. හොඳයි. ඒක හොඳින් හිත නොසන්සුන් වෙන වෙලාවටද භාවනාවකට යොමු වෙන්න ඕනේ. එහෙම නැත්නම් කූල් ඩවුන් වුණාම නැත්නම් මනස ඒකාග්‍ර වෙලා ටිකක් අර නිවුණු තැම්පත් වුණු හිතකින්ද භාවනාවට වාඩි වෙන්න ඕන. අපි කොයි වගේ ඇත්තටම මොකද නොසන්සුන් වූ චලනයටපත් වුණු හිත සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකමක යෙදিলা හිත තරමක් සංසුන් වුණාට පස්සේ තමයි භාවනාවට වාඩි වෙන්න ඕනේ. මොකද උඟක් දෙනෙක් හිතන්නේ හිත කලබල වෙච්ච වෙලාවට දර පිටිලාලා ගිහින් භාවනා කරන්න ඕන. බුදුහාමුදුරුවෝ බණක්වත් දේශනා කරන්නේ නැහැ වශයෙන් කලබල වෙලා අපෙක් කෙනාට. දැන් මතකයිනේ අර බුදුරජාණන් වහන්සේ මොන ගැහින්න බණ පදයක් අහන බොහොම ඈත ඉඳලා එක්තරා මේ උපාසකවරයෙක් කෙනා. ඒ ඇවිල්ලා බුදුහාමුදුරුවෝ මම ආයේ බණ ටිකක් අහන්න බුදුහාමුදුරුවෝ කියනවා මම පින්න පාති වඩින හදාවනේ දැන් දවල් වෙලාවනේ. මේලා බණ කියන අනේ ස්වාමීනි එහෙම කියලා බෑ බණ ටිකක් කියන්න ඕන. ඉතින් එහෙම ටිකක් ඇවිදිලි කරලා මනසේ අර තියෙන ආවේගයේ සංසිද්ධව තමයි බුදුහාමුදුරුවෝ බණ කියන පටන් ගත්තේ. ආලෝකය කාට කිව්වද මම මේ ආවේ ওই තමසර බණ ටිකක් කියලා යන්න. නිසා තමදී ඉඳ ගන්න ওই බණ අහන්න කියලා කිව්වේ නෑ. ඒ ඩීඑට් යන්න ඇතුළට එන්න කියනකොට ඒකට අවනත වෙලා කාලය ගත්තා. ඒ වගේ ධර්මයේ කියන එක මේ භාවනාව කියලා කියන්නේ ධර්මයක් හිතට ගන්න වෙලාව හිතට දෙන වෙලාව කියන මේක හරිය අඩි වැදගත්. දැන් උදාහරණයක් වශයෙන් අපි මහදවල් 12ට ධර්ම දේශනාවක් දානවා 15ක පොය වැඩසටහන. කවුරුත් අහින්න දැන් මේ දානවා කරලා ඉන්න වෙලාව. ඔක්කොට නිින්ද යනවා. දවල් ඒ නිසා අපි තේරුම් ගන්න වෙනවා අපිට ඉඳ තියෙන වෙලාව මේකයි මේ වෙලාවට මේ ධර්ම දේශනාව දාමු මේක දැන් මම මිනිස්සු අහන්නේ කවුරුවත්. එතන ඒ වෙලාව 12 ඉඳලා 2 දක්වා විවේක වෙලාව පන්සල් කරනවා. එහෙමයි. ඒ නිසා ඒ වගේ කාරණා දෙකක් අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඕනෑම දෙයකට ඕනෑම වෙලාවක් ගැලපෙන්නේ නැහැ. ඒකට සහ ඒ කටයුතු වලට සාධාරණ සහ අවශ්‍ය කරන වෙලාවල් සහ ඒ කටයුතු කිරීම පිළිබඳ අවධානයක් තිබිය යුතුයි. නැත්නම් භාවනාව හැම වෙලාවෙම ආපු ගමන් කලබලයකට දුන්න කියලා ඒ ප්‍රතිඵලයක් ලබන්නට බැරි වෙන්නට පුළුවන්. මොකද සමහරව ඒ නිසාම තමයි භාවනාව වරද්දවා ගන්න. භාවනාව පිළිබඳව නොහික්මුණු ස්වරූපයෙන් කතා කරන්නේ සහ ක්‍රියා කරන්නේ ඔය නිසා වෙන්නට පුළුවන්. නිසා අවබෝධයක් නැතිව ඒ කටයුත්තට යොමු වීම නිසා. භාවනාවට ඉස්සෙල්ලාම යම්කිසි භාවනා මධ්‍යස්ථානකට කෙනෙක් ආවොත් එයාට දවස් 2ක 3ක කාලයක් දෙනවා වක් පිළිවෙත් කරන්න. එහෙමයි. ඒක වක් පිළිවෙත් පාවලා යනවා. එතකොට බඳ ගන්න ඕන මම භාවනාව විතර වැඩකට නැහැ කියන්නේ. ඔව්. වක් පිළිවෙත් කරන්නේ නැති එක නම් මනස ඒකාග්‍ර වෙන්නේ නැහැ. මනස ඒකාග්‍ර වෙන්නේ නැත්නම් මොකද වක් පිළිවෙත් කරේ නැත්නම් සීලය රැකෙන්නේ නැහැ. සීලය රැකෙන්නේ නැත්නම් හිත ඒකාග්‍ර වෙන්නේ නැහැ. අර පෞල් ප්‍රශ්නයක් ඇති වුණ සෙනෙන් දුවගෙන යනවා මහාන වෙන්න කියලා ඒ වගේ අය ඉන්නවා නේ. ඒක නෑ කියලා කියන්න ඕන මම මිනිහ ආපහු වෙනකම්. එතකොට ආපහු යනවා. ඒක ආපහු යනවා. දැන් මෙහෙට එන හැමෝටම තේමයි. කලබල ජෝඩු බලය යනවා. අන්තරනේ දැන් වහන්සේලා බුද්ධකලාව පිළිබඳව මේගිය ස්වාමීන් වහන්සේ ඇසුරේ කරපු විග්‍රහයත් එක්ක බුද්ධකලාව ප්‍රිය කරන හිත තියනවා හිත නිවා ගන්න බුද්ධකලාව අවශ්‍යයි කියන තැන. ඒ වගේ තත්වයක් තුළ ඇතමුන් කියන දෙයක් තමයි බුද්ධකලාව වුණා. ඊට පස්සේ තිබට වැඩි අරමුණු වැඩි වුණා. සහ වෙන දේවල් හිතෙන්න පටන් ගත්තා. එතකොට අර තිබුණු හුදේකලාව කියන පරිසරය තුල අපි බලාපොරොත්තු වුණ එක දෙයක් හැබැයි උනේ වෙන දෙයක්. එහෙම වෙන මොකක් හරි හේතුවක් තියනවාද? ඒ කියන්නේ හිතේ අරමුණු වැඩි වෙන්නට, නොඑක් සංකල්ප මතුවෙන්නට, ඒ වගේ වෙන්න මොනවාරි ඒ කියන්නේ මොකක් හරි අකුසලයක්ද ඒ මොකක්ද ඒ தත්ත්වය? සංකීර්ණත්වයටපත් වුණු මානසකට විවේකී පරිසරයකට ගියාට පස්සේ සංකීර්ණ මනස නිවෙන්න පටන් ගන්නවා. ඒ වගේම තරමකෝණ නිවිච්ච මනසක් තියෙන එක නා තවත් නිවිච්ච පරිසරයකට ගියාට පස්සේ එයාට භවගාමි ධර්මතා ඉස්මතු වෙන්න පටන් ගන්නවා. දැන් මේ ගියාම්දරු කියන්නේ යම් කිසි ප්‍රමාණයකට හිත දමනය කරගත්ත භික්ෂු මහන්සියනම. උන්වහන්සේට පූර්ව භවික සිතුවිලි එන්න ඔය ඕක තවත් විදිහකින් කිව්වොත් ඇත්තටම ඕක මම කියන්නේ පොබ්බේ නිවාසානුස්සතිය කියලා. පෙර තමන් වාසය කළ අවස්ථාව පිළිබඳව සිහිය අවදි වෙන්න පටන් ගත්තා. ඒ අනුව සිහිය ගමන් කරනවට අනුස්සති කියලා කියන්නේ. එතකොට පූර්ව භවය අනුව සිත ගමන් කරනවා නම් පුබ්බේ නිවාස අනුස්සති. ඒ පුබ්බේ නිවාස අනුස්සතියේ මගේ හිත නැගුණේ. නමුත් උන්වහන්සේට ඒ තුල ඇති වුණු මේ කාමච්ඡන්දයට අයිති දේවල්, ඔබේ ව්‍යාපාදයට අයිති දේවල්, හිංසාවට අයිති දේවල් විතරකයන් තුනක් පහළ වුණේ. ඒ විතරකයන් පහළ වීම වළක්වා ගන්න බැරි නිසා තමයි භාගතුන් වහන්සේලාට නැවත උපදෙස් ලබා ගැනීමට ගියේ. එහෙම නැත්නම් උන්වහන්සේට පුබ්බේ නිවාස අනුස්සතිය ඇතුළු ත්‍රිවිද්‍යා ඥාන වඩා ගන්න භාගතුන් වහන්සේට උපකාර වුණේ මොකද්ද? අරඤ්‍යගතව, රුක්කමලගතව, ශුන්‍යාගාරගතව. නිසිද්ධි පාලනං කරන අපජිත්වා කිව්වා. ඒතකොට මේ පරිසරය විතර නෙමෙයි. ඒ පරිසරෙ කියලා කය පවත්වන ආකාරය පවා ඊටමත්ම මේ අවශ්‍යයි හිත නිසංසල කරගෙන ප්‍රඥාව අවදි කරගන්න. ප්‍රඥාව යනු මේ මනසෙන් බැහැරව තියෙන පස්සේ මනසට ඇතුළු වෙන දෙයක් එහෙම නෙවෙයි.
මනසේම තියෙන ශක්තිය පුමුදු කර ගැනීමෙන් ලබන්නා වූ ස්වභාවය. දැන් අපිට අපේ මොළයේ තියෙන මේ විවිධ වූ ශෛලය කිලිටි වෙලා තියෙන නිසා තමයි අපේ ප්‍රඥාව අවදි වෙන්නේ නැහැ. යට වෙලා තියෙන්නේ. යට වෙලා තියෙන්නේ. එතකොට භාවනාවෙන් කරන්නේ මේ මොළයේ තියෙන ශෛල නැවත පිරිසුදු කරලා පුමුදු කරන එක. ඕකට කියන්නේ බණපදයක් ගත්තොත් සම්පෝවදා කරනවා. කුසලස්ස උපසම්පදා තමන්ගේ ශක්තිය පුමුදු කරගෙන දක්ෂතාවය හදා ගන්නවා. ඒ දක්ෂතාවය හැදිච්ච හිතේ ප්‍රධානම ලක්ෂණ තමයි සතිත්ත පරියෝධ කරන. කෙලස් දුරු වෙච්ච ප්‍රමාණය තමයි ඒ ඥාන අවබෝධය පහළ වෙන්නේ. ඒක සෝවාන් මාර්ග ඵල ඥානෙ පහළ වෙන්නේ. කෙලස් ධර්ම තුනක්. එතන කෙලස් ධර්ම තුනයි කොට සංයෝජන තුනයි කිව්වට එතන 1500ක් කෙලස් ධර්ම වලින් 1000කට වැඩි සංඛ්‍යාවක් එතෙන්දි තමයි ඡේදනය වෙන්නේ. එහෙමයි. ඉතිරි ටික තමයි කාම උඩට යනකොට වෙනස් වෙන්නේ. වෙනස් වෙන්නේ. හොඳයි අපි අපේ හිතේ තිබෙන මේ කෙලෙස් ධර්මයන් නැත්නම් කෙලෙස් අප තුළ තිබෙන අපේ ප්‍රඥාව යට කරගෙන තිබෙන තාක්කල් අපිට ඇතැම් වෙලාවට කෙලෙස් එක්කම තමයි කටයුතු කරන්නට වෙන්නේ. ඒ නිසා ප්‍රඥාව පුබුදු කරගන්නට හැමදෙස්සෙම උත්සාහ දරන්නට ඕන. ඒක තව කවුරුවත් කියලා දෙන අවස්ථාවක් තිබෙනවා. හැබැයි තමන් තුළින්ම තමයි ප්‍රඥාව පුබුදු කරගන්නට උත්සාහ දෙන්න යුත්තේ. වීර්යය වැඩි යුත්තේ. ඒ වීර්යය ඇති කරගන්නට මේ දහම්පද නැත්නම් මේ ධර්ම සාකච්ඡාව තුළ ධර්ම දේශනාව තුළ ලබා දෙන්නා වූ අනුශාසනාව අපේ ජීවිතේ වැදගත් වේවි. වැදගත් වන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා. අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන අපේ හඳුරන්නේ ඉතින් මේ සියලු දේවල් එක අපේ ජීවිත ගොඩනගා ගන්නට යනවා වගේම අපි ඔබ වහන්සේලා කරන්නා වූ මේ උදාාරතර කාර්යයන් වෙනුවෙන් ගිහියන් විදිහට අපිට දෙන්නට පුළුවන් සහයෝගය, අපිට දෙන්නට පුළුවන් උපකාරය, අපිට කරන්නට පුළුවන් මහා පින්කම් සිදු කරන්නට විතකින්ම උරුමුණු ජාතියක් තමයි ශ්‍රී ලාංකීය අපි. ඒ නිසා ඔබ වහන්සේ වෙනුවෙන් මේ විහාරස්ථානයේ වෙනුවෙන් මේ විහාරස්ථානයේ වැඩ හිඳින ගෞරවනීය මහා සංඝරත්නයේ මෙහෙණි වහන්සේ වෙනුවෙන් නිරන්තරයෙන්ම නෙත් ශ්‍රාවක පින්නතුන් අවදිමත් සිතකින් කටයුතු කරනවා සහ කැප වෙනවා. ඒ අයට පුණ්‍ය අනුමෝදනා කරන්න ඔබ වහන්සේ හැමදේම අවසාන විනාඩි කිහිපය යොදාගන්නේ ඒ ගෞරවය නිසාවෙන්ම. වාසනාවන්ත පින්වත්නි, මේ පින්වන්ත මොහොතේ අපේ කුසගිනි හදගිනි නිවා දුන් ඔබට පින් අනුමෝදන් කිරීමේ අවස්ථාවයි මේ පින් අනුමෝදනා වශයෙන් අපි සිහිපත් කරන්නේ. බොහෝ දෙනෙක් අපට පැවිදි උතුමන් වහන්සේලා වශයෙන් උපකාර කළා මේ දුෂ්කර මොහොතේ. ඒ වගේම ගිහි බවතුන්ලා වශයෙන් බොහෝ දෙනෙක් අප උපකාර කළා. ඉතින් නමුත් දීර්ඝ නම් වැටක් තියෙනවා අපට ඉදිරිපත් කරන්නට. නමුත් අපි දවසකට කීපයක් තෝරාගෙන ඒ හරහා තමයි අපට පුණ්‍ය අනුමෝදනා කරන්න අවකාශ සැලසෙන්නේ. ඉතින් මේ අවකාශ සලසා දීම ගැන විශේෂයෙන් මම ගුවන්විදුලියට මගේ පුණ්‍ය අනුමෝදනාව පිරිනමන්නේ. එකක් අපට මේ ඇතිවෙච්ච දුෂ්කර ආපදාපන්න අවස්ථාවේදී අපි අපේ කුසගින්දර නිව්වේ net fm ගුවන්විදුලිය හරහා අපට මේ පණිවිඩය ලැබිච්ච නිසා ආයතනයේ සඳහා ඉඩකඩ ලබා දුන්නු නිසා. එතකොට ඒ ආයතන ප්‍රධානීන් පවා මේ පූජා භූමියට පැමිණ අපට නොඑක ආකාර වෛද්‍ය උපකරණ වෛද්‍ය ප්‍රතිකාර ඒ වගේම නොඑක ආකාර දානමාන හිඟපාඩු කියවන්න අවශ්‍ය දේවල් පරිත්‍යාග කළා. මම ඒවත් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්නට ඕන. ඒ සමග අද දවසේ වැලිමඩ අඹගස්දෝව ජයලත් නිවසේ තන්දර පුෂ්ප කුමාර පින්වත් මහත්මයා සමග පී ශ්‍රියානී මැණිකේ පින්වත් මහත්මිය රුපියල් ලක්ෂයක බරපැනක් බැංකුගත කරලා මා වෙත දැනුවත් කළා. ජයසේකර නමින් සෙනෙහවර පියතුමාණන් වහන්සේට ඒ වගේම කේකේ තංගලත් නමින් ආදරණීය මෑණියන් වහන්සේට එවැගේම සෙනෙහවර ගුණසේකර පියාණන් වහන්සේ ඇතුළු ඔබ දෙපළනාමින් මියගිය සියලු දෙනාට පින් අනුමෝදන් කරවන බලාපොරොත්තු වගේම සුජීවත් උතුම් අම්මාට පින් අනුමෝදන් කරමින් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සියක්පස් අපේ මව අපට ආශිර්වාදාත්මක වැඩහිඳීවා කියන ආදරණීය පූජනීය බලාපොරොත්තු හිතේ ගොඩනගාගෙනයි ඒ මහෝපකාරය අප වෙත සිද්ධ කළේ. ඒ නිසා විශේෂයෙන් නම් මේ ඔයාටත් හදවතින් ආශිර්වාද කරමින් තන්දර පුෂ්ප කුමාර පුතේ ඒ ශ්‍රේයානි මෙනිකේ පින්වත් දියණියනි ඔබ දෙපළටත් මම මවකසේ පියෙකුසේ මගේ ආශිර්වාදයේ මේ මොහොතේ කරුණාවෙන් ගෞරවයෙන් පිරිනමනවා. ඒ සමගම යක්කල නුවර පාරේ අංක 141 නන්දනී පොන්නප්පෙරුව පින්වත් මහත්මිය රුපියල් 50000ක් සමග වියලි ආහාර පාන පිළිගන්වා අපට උපකාර කළ ආධාර කළ මව්පිය දකින්න දෙන දරුවෙක්සේ ඇය මේ පූජා භූමියට පැමිණිලා අපට සිද්ධ කළ උපකාරය වෙනුවෙන් පින් අනුමෝදන් කරමින් රුපියල් 50000ක බරපැනක් සමගයි ඒ වියලි ආහාර පිළිගැන්වුවේ. බලාපොරොත්තු හැටියට ඉදිරිපත් කළ ආදරණීය පියතුමාණන් වහන්සේ වූ බීම් පොන්නම්පෙරුම පින්වත් උත්තමයාට පින් අනුමෝදන් කරන්නට අපේ හම්බුනේ කියලා. ඒ වගේම සුජීවත්ව වාසය කරන ඉන්දා පොන්නපෙරුම පින්වත් අම්මාට ආශිර්වාද කරන්නට ආරාධනා කළා. පින්වත් දිනීන ඔබේ බෝසත් ගුණ දහම් හදා වඩා වර්ධනය කර දුන්න ආදරණීය අම්මාට තව තවත් දීර්ඝායුෂ සම්පන්නිය ලබන්නට ආදරණීය දිනීගේ ජීවිත ගමනේ
පෞල් ජීවිත ගමනින් සියලු බලාපොරොත්තු සඵල වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කැලණිය පෙටියාගොඩ මෑවැල්ල පාරේ ගුරුනාන්සේගේ වත්තාංක 20 දරන නිවසේ ඇලිස් නෝනා පින්වත් අම්මා හැමදාමත් බුදු පුතේ කියන හඬින්මයි අප වෙත අමතන්නේ කතා කරන්නේ වසර ගණනාවක් තිස්සේ මේ පූජා භූමියට ලක්ෂ ගණනක් බරපැන් යොදවා ඇති කැපකරු දායකත්වයේ දරා ඇති අපි කාගේ ආදරේ ගෞරවය දිනාගත්තු අම්මා කෙනෙක් දැනටත් රුපියල් 50000ක් මේ අවස්ථාවටත් පිළිගන්නලා 2020 අප්‍රේල් මාසයේ 30 වෙනි දිනට 3 මාසයක් ගත වෙන අභාවයෙන් වැඩිමහල් පුතුවන අජිත් කුමාර පුතාට ආශිර්වාද කරන්න පින් අනුමෝදන් කරන්නටයි ආදරණීය අම්මේ ඔබ බලාපොරොත්තු වුණේ. අම්මා ජීවිත ගමනේ බොහෝ වයසයි අනේ පුතේ මට එන්න විදියක් නැති නිසා මම මේ බරපැන් බැංකු ගත කරන්නම් කියලා නිතර සිහිපත් කරන අම්මා කෙනෙක්. අම්මගේ මූලික අරමුණ ඉෂ්ට කරගන්නට අම්මේ හද පුරා අපි පින් අනුමෝදන් කළා. ඒ වගේම සිමියන් සීනියෝ පීතුබණන් වහන්සේලාටත් ප්‍රොසලින් නෝනා පින්වත් මෑණියන්ටත් වික්ටර් ෆර්නාන්ඩෝ සම්පූර්ණයට හනාරත්න අපේකොන් වාසියලාටත් පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇති කරගත් අම්මාට දීර්ඝායු සම්පන්නිය ලැබේවා. භවපත්තු හැමත මේ පින්වත්පත්තු සිත්පත්තු සෙත්පත් වේවා. අපට අපපකාර කළා වූ නංගන් සදාන් නොකලා වූ සියලු පින්නතුල්ලා මේ මාවෙනුවෙන් කළ පුණ්‍යානුමෝදන අවශ්‍යතා මේ පින්වත් පුරා සිත් පුරා නෙත් පුරා අනුමෝදන් වෙත්වා. ජීවිත ගමනේ සියලු යහ ප්‍රාර්ථනා සිද්ධ වේවා. ලෝතුරු අමනිවනින් නිවෙන ගමන්ට පින්වත් ඔබට රන් පරසක් ඔබේ පින් පිහිට වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඒ ගෞරවනීය ආශිර්වාදයක් සමගින් අද මෙන්න පාවලෙන් සමුගන්න සූදානම් වන මොහොතේ මේ පුණ්‍ය භූමියේ දුරකථන අංක අප ඔබට සිහිපත් කරනම් බොහෝ දෙනෙක් අපෙන් විමසනවා. ඒ දුරකථන අංක ඔබ ලියා ගන්න. පූජනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේගේ දුරකථන අංකය 071 14 222 844 071 222 844. ඒ වගේම කාර්යාල අංකය 070 13 14 625 070 13 14 625. ඒ වගේම 033 222 43 84 033 222 43 84 කාර්යාල අංකයක් ඒ සඳහා විවෘතව තිබෙන්නේ. ඔබට අවශ්‍යතාවයම අපි ආරාධනා කරන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ ආරාධනාවක් කරමින් අපි පූජනීය වන්දනීය කැටවල හේමාලෝක නායක හමුදුරන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා. නැවත නැවතත් උන්වහන්සේට ප්‍රාර්ථනා කරන්නේ දීර්ඝායුෂ ලබා මේ ගෞතම සසුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සැනහෙන අපට මේ උතුම් ලෝතුරු තථාගත ධර්මයේ තවත් සමීප කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ රැස් කරන කුසලිය උන්වහන්සේට උතුම් වූ ධර්ම අවබෝධයේ පිණසම වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මෙතෙන් පාමුලෙන් සමුගන්නවා. රාත්‍රී 7ට සිතේ තසපුව ශ්‍රවණය කරන්නට ඔබට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. පූජනීය බලංගොඩ රාජ ස්වාමීන් වහන්සේගේ උතුම් වූ ධර්මානුශාසනාව අදත් ඔබට බොහෝ සෙයින් වටිනා වූ දේශනාවක් බවට පත් වේවි. ඒ දේශනාව ශ්‍රවණය කරන්නට සිතේ තසපුවට රාත්‍රී 7ට net ඇසුරේ ගොඩ වදින්නට ඔබට මෙත් සිතින් ආරාධනා